හැමදිනාටම තෙරුවන් සරණයි. පින්නතුනි, අපි අද මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කියලා කතා කරන වචන ඒ බුදු පියාණන් වහන්සේ පහළ වෙලා මවපු වචනද? පින්නතුනි, මේ කතා කරන වචන භාෂාව ඒ බුදු පියාණන් පහළ වෙන්නත් කලින් එදා ඒ මගධදේශේ මිනිස්සු ව්‍යවහාරේ කතා කරපු භාෂාව. මේ භාෂාව, මේ pāli වචන අපි කතා කරන ඒවා බුදු පියාණන් වහන්සේ මවපු වචන නෙවෙයි. එදා සමාජ ව්‍යවහාරේ පැවතුන භාෂාව ඒක. එතකොට පින්නතුනි, බුදු පියාණන් පහළ වෙන්න කලිනුත් මේ අපි කතා කරන වචන, බුදු පියාණන් ධර්මයේ දේශනා කරපු වචන වෙනම අර්ථකථනයකින් ඒ වචනම කතා කරලා ඒ අය යම් ප්‍රතිපදාවක ගියා. බොජ්ජංග ධර්ම, පංච නීවරණ, සතර සතිපට්ඨාන, සමාධි භාවනා මේවට වෙනම අර්ථයක් කුළු ගන්නවගෙන ඒ තුල නිවන් මඟක් හෙව්වා. හැබැයි කාටවත් නිවීමක් ලැබුණේ නැහැ. අද අපි පින්නතුනි හොඳට බැලිය යුතු කාරණා වෙනවා. අපිට ලැබෙන ධර්මය ඒ බුදු කෙනෙක් පෙන්වන ධර්මයේමද අපිට ලැබෙන්නේ කියන කාරණාව. පින්නතුනි, බුදු පියාණන් පහළ වෙන්න ඉස්සෙල්ලම ධර්මයේ දේශනා කළේ, බුදු පියාණන් පහළ වෙලා ඉස්සෙල්ලම ධර්මයේ දේශනා කරේ ඔන්න ඔය අයට පින්නතුනි. එතකොට ඒ අයම තමයි ඉස්සෙල්ලම නිවුනේත්. හැබැයි එයාලට එතකල් හම්බුනේ නෑ ඒ අය ගිය වැඩපිළිවෙල වැරදි බව. ඒ අය කතා කරපු ධර්මයේ වචන නොවේ. ඒ අය ගිය වැඩපිළිවෙල තුල බලාපොරොත්තු වන ධර්ම ස්වභාවය වැරදි බව. ඉතින් ඒ නිසා අපටත් පින්නතුනි අද මේ ලැබපු අවස්ථාවේ ඒ මූලාරම්භණයේ වැරදුනොත් ඒ බුදු කෙනෙක් පෙන්වන ධර්මයේ කෘත්‍ය වෙන්නේ නැහැ. අපිට ධර්මයේ කියලා මොකක් හරි ලැබිලා తాවකාලික සනසීමක් ලැබුණා විතරයි වෙනවා. එහෙමනම් ඒ කාරණාව නොවෙන්න නම් අපිට අහන්න ලැබිය යුත්තේ මූලික බුද්ධ වචනයමයි. එතකොට මේ මූලික බුද්ධ වචනේ නම් සද්ධර්ම ශ්‍රවණය. ඒක ඇසින්නේ බුදු පියාණන් කියන සැබෑ කල්යාණ මිත්‍රයන්ගේ. ඒ වගේම මේකට තව විශේෂණ පදයක් තියෙනවා. මොකද්ද? කල්යාණ මිත්‍රයා සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාවට තව විශේෂණ පදයක් තියෙනවා. පරතෝච ගුහතෝ. අනුන්ගෙන් ලැබෙන දෙයක් මේ දෙකම. සද්ධර්ම ශ්‍රවණයත්, කල්යාණ මිත්‍රසුරත් පරතෝච ගුහසෝ. අනුන්ගෙන් ලැබෙන දෙයක්. ඒ වගේම මේ ලෝකේ පිටින් ලැබෙන දේ අතර අග්‍රම දේ තමා පින්නතුනි, වටිනාම දේ තමා සද්ධර්මය අහන්න ලැබීම. හැබැයි ඒක අග්‍ර වෙන්නේ ඒ ඇහෙන එක මූලික බුද්ධ වචනේම විය යුතුයි. එහෙම නැතුව මූලික බුද්ධ වචනයයි කියලා තමන් ගැළපෙන, තමන්ට තේරෙන යමක් ඇහුනට ඒක පින්නතුනි සද්ධර්මයක් වෙන්නේ නැහැ. එහෙම වුණාට ඒක පිටින් ලැබෙන ලෝකයේ අග්‍රම දෙයක් වෙන්නේ නැහැ. ඊළඟට පින්නතුනි යෝනිසෝ මනසිකාරය. ඒකට තියෙන විශේෂණ පදේ තමයි ආධ්‍යාත්මයේ තියෙන අංගයන් අතර අග්‍රම වටිනාම අංගය යෝනිසෝ මනසිකාරය. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන අංගය තව කෙනෙකුට බලෙන්, තව කෙනෙකුට බාහිරින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට හේතුව සද්ධර්ම ශ්‍රවණයමයි යෝනිසෝ මනසිකාරයට හේතුව. එතකොට මේ අංගය අපි තුල ආධ්‍යාත්මයේ තමා තුල ඇතිවිය යුත්තක්. ඒකට මූලික කාරණා ටිකක් ඒක එතනට අනුගත වෙන්න, එතනට යෙදෙන විදිහට මූලික කාරණා ටිකක් අපි කතා කරලා සූත්‍රය කතා කරන්නට යෙදෙමු. පින්නතුනි, බුදු පියාණන් වහන්සේ ධර්මයේ කියන්නේ තේරුම් ගන්නද ආධ්‍යාත්මයේ යෝනිසෝ මනසිකාරය හට ගන්නද? යෝනිසෝ මනසිකාර උත්පාදනයේනේ. බුදු පියාණන්සේ ධර්මයේ පින්නතුනි
තේරෙන ධර්මයක්ද? තේරෙන ධර්මයක් නෙවෙයි. හැබැයි දැන් මේ කතා කරන්නේ ප්‍රතිපදාව ඉස්මතු වන ධර්මයක් ගැන. බුදු පියාණන්සේ ධර්මයේ පින්නතුනේ ලෝකෝත්තරයි. තමා කියන පුද්ගල භාවයට තේරෙන එකක් නෙමෙයි. එතකොට ඒ තේරෙන්නේ නැති දේ අහුවාම තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති දේ අහුවාම තේරෙන්නේ නැහැ. අපි තේරෙන්නේ නැති දේ තේරුම් ගන්න ඒ කාරණාවට නේ දුස්සා කරන්නේ. තේරෙන්නේ නැති දේ තේරුම් ගන්න දහන්න ඕනේ. යෝනිසෝ මනසිකාර උත්පාදනයකට. යෝනිසෝ මනසිකාර උත්පාදනය. යෝනිසෝ මනසිකාර උත්පාදනයේට නම් තේරුම් ගන්න දෙයන්න ඕනේ මේ කියන්නේ මොකද්ද කියලා විචක්ෂණය කරන්න දෙයන්න ඕනේ. විචක්ෂණය කරන්න. ඒ කරුණ වෙන්න දේශනාවේ වචනයක් තියෙනවා පින්නතුනි සමන්නාහාරකේ. ශබ්දයකින් ඇහෙනේ දේට අනුගත වීම. අපිට පිටින් ශබ්දයක් නැහෙන්නේ බාහිරින්. වචන කියන ශබ්දයක් ඇහෙන්නේ. මෙන්න මේ කරුණට අනුගත වීම. ඒ අනුවම මානසිකාරය කිරීම. අන්න එතනදී ධර්මයේ ප්‍රායෝගිකව හම්බ වෙන්නේ. එතනදී පින්නතු බුදු පැනසේ ධර්මයේ ප්‍රායෝගිකව හම්බ වෙන්නේ. එහෙම නැතුව පින්නතුනි අපි කවුරු හරි මොනවා හරි අහලා කවුරු හරි කියන මොනවා හරි අහලා ඔව් මේක දුකක් මේක බොරුවක් මුලාවක් මේ කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ හොඳ නැහැ මේ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අයින් කර කර අපි යම් කිසි වැඩපිළිවෙලක යනවා නම් අතහැරුණා මොකද්ද යෝනිසෝ මනසිකාරය අතහැරුණා මොකද්ද ප්‍රතිපදාව අතහැරුණා මොකද්ද මේ අවස්ථාවත් දැන් හිතලා බලන්න අපි මේ විදිහට යමක් නිමිති කරගෙන අපි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියලා නිමිත්තකින් හැම කාරණාවක්ම අයින් කරනවා යෝනිසෝ මනසිකාර උත්පාදනයෙන් කල යුත්තක් සිදුවේ નિરાයාසයෙන් සිදුවෙන දෙයක් අපි නිමිත්තකින් අයින් කරනවා දැන් ඇලින්නේ නැහැ ගැටෙන්නේ නැහැ කියන නිමිත්ත කාටද අයිති? දැන් ඒ නිමිත්තට ඇලිලාද නැද්ද? සුඛියත්වේ තහවුරු වෙලාද නැද්ද? තහවුරු වෙලා. මෙතන සත්‍යයක් නෑ පුද්ගලෙක් නෑ කියලා දකිනවා. දැන් මේ නිමිත්ත සත්‍යයේ පුද්ගලෙක් නෙමෙයිද? ඒ සත්‍යයේ පුද්ගලෙක් නෑ කියලා දකින නිමිත්ත සත්‍යයේ පුද්ගලෙක් නෙමෙයිද? සුඛියත්වේ තහවුරු වෙලානේ. දැන් මේ සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මොකක් හරි මානසිකාරයකින් දකිනවා. දැන් එහෙම දකින නිමිත්‍ය නিত্য සුඛ ආත්ම විලාද නැද්ද? ඒ විදිහට යමක් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින නිමිත්ත ඒ නිමිත්ත නিত্য සුඛ ආත්ම විලාද නැද්ද? සක්කාය තහවුරු විලාද නැද්ද? ප්‍රඥා ගෝත්‍ර යෝනිසෝ මනසිකාරයෙන් දැකිය යුත්තේ මනෝ සංකල්පයකින් දකින්න ගියාම වෙන වැඩි. මාගන්ධිය සූත්‍රයේ පින්නතුනේ මාගන්ධිය බ්‍රාහ්මණයා ආරෝග්‍ය පරමාලාභා කියන එකට යම් අර්ථකථනයක් දෙනවා. මොකද්ද? කයේ නිරෝගිකමයි සැපත කියලා. බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේ වදාළනවා ධර්මයේ පෘථග්ජන වෙලා. මොකද්ද? ධර්මයේ පෘථග්ජන වෙලා. මාගන්ධියට කියනවා ඔය බුද්ධ වචනේ පෘථග්ජන වෙලා. දැන් මේ බුද්ධ වචනේ තුල අර්ථය කෘත්‍ය බුදු පියාණන්සේ පෙන්වන ධර්මයේ අර්ථයේද බුදු පියාණන්සේ පෙන්වන ධර්මයේ අර්ථය නෙවෙයි. හැබැයි වචන බුද්ධ වචනම නෙවෙයිද? වචන බුද්ධ වචනෙම නෙවෙයිද? ඒ ධර්මයේ වචනම නෙවෙයිද පාවිච්චි කරන්නේ? ඒ ධර්මයේ වචන එනට අර්ථය පෘථග්ජන වෙලා. දැන් එතනම යෝනිසෝ මනසිකාර අත්තං උපරික්කති ප්‍රතිපදාව සියල්ල අත්හැරිලාද නැද්ද? සියල්ල අත්හැරිලා. පින්නතුනි බුදු පියාණන්සේ ධර්මයේ හැදී ඔය ටික නිස්මති වේ යුත්තේ. අත්තං උපරික්කති යෝනිසෝ මනසික කියන කාරණාව නිස්මති වේ යුත්තේ. එහෙනම් ඒ කරුණ ටික වෙන්න නම් අපිට අහන්න ලැබෙන්න උනේ බුදු පියාණන්සේ පෙන්වන මූලික බුද්ධ වචනේ තුල ඉස්මතු කරන දහම් ස්වභාවයට අනුගත වෙන ආරම්භන විග්‍රහයක්ද නැද්ද? ඒ බුදු පියාණන්සේ පෙන්වන ධර්මයේ කෘත්‍ය වෙන්න මූලික බුද්ධ වචනය තුල ඉස්මතු වෙන දහම් ස්වභාවයට අනුගත වෙන ආරම්භන විග්‍රහයක්ද නැද්ද හෙන්නේ?
එහෙම ධර්මයේ අහලා නැත්නම්, එහෙම ධර්මයේ දන්නේ නැත්නම් පින්නතුනේ එයා සුතවාද අසුතවාද? අසුතවානේ. පින්නතුනේ සුතවා කියන්නේ පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පාදේ ආයතන ධාතු බොජ්ජංග සමාධි ධාන සතර සතිපට්ඨාන ඔය කාරණා දන්නාකමද? සුතවා කියන්නේ නෑ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව. ලෝකෝත්තර ප්‍රතිපදාව. සුතවා කියන්නේ ඒ කරුණ පින්නතුනේ. අරව මොනවද? එව්ව මේ ප්‍රතිපදාව තුල යනකොට දකින්න වැඩෙන කාරණා. ඒවා මේ ප්‍රතිපදාව තුළ යනකොට දකින්න වැඩෙන කාරණා. අද අපි හිතනවා ඒව දැනගත්තාම සුතවා කියලා. කොහෙන් හරි ওই ටික ඇහුණ ගමන් හිතනවා ඇහුණ ගමනොත් හිතනවා මෙයයි ධර්මයේ කියලා. පින්නතුනි බුදුවරු ලෝකේ පහළ වෙන්නත් කලින් ඔය වචන කතා කළා. ඔය භාෂාව කතා කළා. ඔය කරුණුම කතා කළා. එහෙමනම් පින්නතුනි අපි බලන්න ඕනේ. අපි මොකක් හරි ධර්මයේ කියලා ඇහෙනකොට ලැබෙනකොට ඒ බුදු පියාණන්සේ පෙන්වන ධර්මයේ කෘත්‍ය වෙන ඇහෙන ධර්මයේ කෘත්‍ය මොකද්ද? විතක්ෂණේ අත්තං උප්පතික්කරි යෝසෝමනසිකාරේ දිට්ඨිය සුප්පටිද. ඇහෙන ධර්මයේ එක මේ කරුණු ඉස්මතු විය යුතුයි. මේ කරුණ නෙවෙයිද අපිට ඉස්මතු වෙන්නේ. අන්නේ කෘත්‍ය වෙනවා නම් ඒ කෘත්‍ය වෙන්න නම් අපිට ඒ සත්‍ය බුද්ධ වචනේම ඇහැද්දී අපි තුලත් ඒ කෘත්‍ය වෙන්න නම් මොකද්ද විය යුත්තේ අපි තුලින්? මා ආකාර පරියතක්කේන් අයින් වෙන්න ඕනේනේ. මා දිටිනිච්ඡාකාන්තියෙන් නොයෙදෙන්න ඕනේනේ. ඒක අපි තුල සිද්ධ වෙ යුත්තා. මා ආකාර පරියතක්කේ දිටිනිච්ඡාකාන්තිය කියන කාරණා දෙක නොයෙදීමේ විතක්ෂණයේ යෙදෙන්න ඕනේ. අන්න ඒ කරුණු වලින් තොරව අපි ධර්මය අහන්නේ දෙනව නම් ඒ ඇහෙන ධර්මයේ මනසිකාර කරන්නේ දෙනව නම් පින්නතුණි ඒ කෙනාට යෝනිසෝ මනසිකාරය උත්පාදිනවා. බුදු පියාණන්සේ දේශනා කරනවා ආශ්‍රව දුරු වෙන්න අයෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාර නොදන්නා කෙනෙකුට ආශ්‍රව දුරු කරනවා කියලා මම දේශනා කරන්නේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා ඒ කරුණ මුල් කරගෙන මේ ධර්ම අහන්න, මේ ධර්මයට අනුගත වෙන්න, සතිමත් භවෙන් යුතුව ධර්මය අහන්න කියන කාරණාව මතක් කරමින් අපි සූත්‍රය කතා කරන්නට යෙදෙමු. මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පොත් වහන්සේගේ විභංග වර්ගයේ බද්දේ කරත්ත සූත්‍රය. ඉතින් මේ සූත්‍ර අහලා ඇති මේ පින්නතුන් මේ සූත්‍රයත් මම පළවෙනි වතාවට දේශනා කරන්නට යෙදින්නේ. බද්දේ කරත්ත සූත්‍රය ලස්සන සූත්‍රයක්. අපි ඒ සූත්‍රය ගැන චුට්ටක් විග්‍රහ කරගත්තොත් බද්දේ කරත්ත කියන එකේ අර්ථය තමයි පින්නතුනි භද්‍ර කියන්නේ සුන්දර. භද්‍ර කියන්නේ සුන්දර. ඒ කියන්නේ හුදකලාව. රත්ත කියන්නේ ඇලුන. සුන්දර හුදකලාවේ ඇලුන කියන එක තමයි කී අර්ථය. මේ වචනේ පින්නතුනි බුදු පියාණන් වහන්සේගේ වචනයක් නෙවෙයි. මම ඒකයි ඔබට මුලදිත් කිව්වේ මේ බුද්ධ දේශනාවේ වචන බුදු පියාණන්සේ මවපු වචන නෙවෙයි. ඒතකොට මේ වචනයත් බද්දේ කරත්ත කියන්නේ බුදු පියාණන්සේ වචනයක් නෙවෙයි. එදායි මගදී දේශයයි භාවිතා කරපු වචනයක්. හැබැයි බුදු පියාණන්සේ මේ වචනේ මුල් කරගෙන ඒ සමාජයේ ඒ වචනයට ලැබෙන අර්ථයට එහා ගිය අර්ථයකින් ධර්මයකින් තමයි මේ වචනය නිර්වචනය කරන්නේ. සමාජයේ භාවිතා කරපු වචනයක් වුණාට ඒ සමාජයේ භාවිතා කරපු අර්ථයට එහා ගිය අර්ථයකින් ධර්ම ස්වභාවයක් එක්ක තමයි බුදු පියාණන්සේ වචනේ නිර්වචනය කරන්නේ. එතකොට මේ බද්දේ කරත්ත කියන නිර්වචනය අර්ථ දක්වන සූත්‍රය හැදී අපිට හම්බ වෙන්න ඕනේ සුන්දර හුදකලාවේ යලුන තමාද ධර්මයක බුදු පියාණන් වහන්සේවද? අපිට මේ බද්දේ කරත්තකේ නිර්වචනයක අර්ථ දක්වන සූත්‍රයේ ඒ විග්‍රහය ඇහුණාම අපිට හම්බ වෙන්න ඕනේ සුන්දර හුදකලාවේ ඇලුන තමාද නැත්නම් බුදු පියාණන් වහන්සේවද? ධර්මයක බුදු පියාණන් වහන්සේවනේ. එහෙනම් අවධානයෙන් අහන්නේදී ඔන්න ඒව මේ සුතං කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහපු ඒ කාරණාව ඒ විදිහටම විග්‍රහ කරනවා.
ඒකං සමයං භගවා සාවස්ත්‍යං විහෙරති ජේතවනේ අනාථපිණ්ඩිකස් ආරාමේ තත්‍රකෝ භගවා බික්ඛු ආමන්ත්‍රේසි බික්ඛවෝති බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදෝච. ඒ වෙනකොට බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවන ආරාමේ වැඩ වාසය කරන කාලේ බද්දේ කරත්තසෝ බික්කවේ උද්දේශන්ත විභංගන්ත දේසිස්සාමි තංසුනාත සාදුකම් මනසිකරවත බාසිස්සාමිති. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ භික්ෂූන් කියලා භික්ෂූන් වමතලා භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියලා පිළිවෙදන් දුන්නට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියනවා මහණෙනි මම නුඹලාට බද්දේ කරත්ත උද්දේශයත් විභංගයක් දේශනා කරනවා. මම නුඹලාට බද්දේ කරත්ත උද්දේශයත් විභංගයක් දේශනා කරනවා. උද්දේශය කියන්නේ මොකද්ද පින්නතුනි? මූලික කාරණාව. මූලික කාරණාව විභංගය කියන්නේ වෙන විදිය. එතකොට බද්දේ කරත්තේ සුන්දර හුදකලාව තුල ඒ කෘත්‍යය තුල මූලික කාරණාවත් වෙන විදියට දේශනා කරනවා කියලා කියනවා. එතකොට ಉದ್ದೇಶය කියන්නේ වෙන විදිහ මිස කරන විදිහක් නෙමෙයි. ಉದ್ದೇಶය කියන්නේ වෙන විදිහ මිස කරන විදිහක් නෙමෙයි. දැන් අපිට විධාන විභංග අපි පටලව ගන්නවනේ. මෙතන කරන්න දෙයක් නෙමෙයි විග්‍රහ කරන්නේ. දැන් අපිට දැන් එන්නේ මේ සොඳුරු හුදකලාවේ කෙනෙක් වාසය කරන්න මොකද කරන්න ඕනි කියලා. නේ? බලන්න හිතලා. සොඳුරු හුදකලාවේ කෙනෙක් වාසය කරන්න මොකද කරන්න ඕනි කියලා. අපි සුඛීයත්වයේ තර කරගන්න මොනවා හරි කරන්නම තමයි හදන්නේ. මෙතන දකින්න මේ බද්දේ කරත්ත කියන නිර්වචනයේ අර්ථාන්විත කෘත්‍ය කොහොමද වෙන්නේ කියලා. බද්දේ කරත්ත කියන නිර්වචනයේ අර්ථාන්විත කෘත්‍ය කොහොමද වෙන්නේ කියන කාරණාව තමයි අපි යෝනිසෝමනසිකාර උත්පාදනය තුළ විතක්ෂණය දෙන්නේ. එවම් බදන්තේති කෝතේ බික්කු භගවතා පච්චස්සෝසුම් භගවා හේතුදෝච. ඔන්න දැන් භාග්‍යවතුන් වහන්සේ සුන්දර හුදකලා වැලීම ගැන විග්‍රහ කරනවා. අතීතං නාන්වාගමීය නප්පටිකංකේ අනාගතං යදතීතං පහේනන්තං අපච්චන්ත අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මා තත්ත තත්ත විපස්සති අසංහේරං අසංකුප්පං තං විද්දාමනු භූමේ අජ්ජේව කිත්තං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ නහීනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා එවං විහාරින් ආතාපින් අහෝරත්තම මතන්දිතං තං වේ බද්දේ කරත්තෝති සන්තෝ අවික්කතේ මුනීති. අන්න බුදු පියාණන් වහන්සේ සුන්දර හුදකලා ඇලීම වාසය ඇලීම විග්‍රහ කරා. ඔබ අහලා ඇති මේක මීට කලින්. අපි බලමු ඒ බුදු පියාණන් වහන්සේ මොකද්ද මෙතන කියන්නේ කියලා. අතීතං අනාගමේ නප්පටිකංකේ අනාගත පච්චුප්පන්නං චයෝ ධම්ම තත්ත තත්ත විපස්සති. මෙහෙම කාරණාවක් අද අපි දන්නව නේද පිළිතුරු. අපි කොහොමද අද මේක දන්නේ? අතීතං නාන්නාගමී. ඒ කියන්නේ මොකද්ද? අතීතයට යන්න එපා. එහෙමද? නප්පටිකංකේ අනාගතං. අනාගතයට යන්න එපා. පච්චුප්පන්නං චෝ ධම්ම තත්ත තත්ත විපස්සති. වර්තමානයේ දකින්න ඕන. ඒ කරුණක්ද අපි දන්නේ? ඒ කරුණ තුල නම් ওই ගාථාව තුල ඒ කරුණ තුල නම් ඔබ ඉන්නේ. මම ඔබෙන් අහනවා. කවුද ඔක කිව්වේ? අතීතයට යන්න එපා, අනාගතේ සිහි කරන්න එපා, වර්තමානයේ දකින්න ඕනේ. කවුද ඔබට ඕක කිව්වේ? අද පින්නතුණු බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරපු මගධි භාෂාවේ වචනවල සිංහල අර්ථය Tamanට ගැළපෙන විදිහට දැනගත්තම, ගැළපෙන විදිහට දාගත්තම ඒක තමයි ධර්මයේ කියලා හිතාගෙන ඉන්නේ. දැන් මගධි දේශයේ අයට ඕක ප්‍රශ්නයක්ද? මගධි දේශයට අය භාෂාවේ ප්‍රශ්නේ නෑනේ. ඒ භාෂාව එයාලගේ ව්‍යවහාර භාෂාවනේ. දැන් එයාලට තියෙන එයාලගේ භාෂාවෙන් බුදු පියාණන් වහන්සේ කියපු එකේ අර්ථයේ ධර්මයේ හොයන්න විතරයි නේද? එතකොට වෙන්නේ ධර්මයේ කෘත්‍යය නේද? දැන් අපි අද මේ මගධි භාෂාවේ වචන සිංහලට පෙරලගෙන ඒක ධර්මයේ කියලා අරන්
මොනවද කරන්න දඟලනවා දැඟලිල්ල. ඒක ඉතින් දැඟලිල්ලක්ම විතරයි. පින්නතුනි මෙතන බුදු පියාණන්සේ කරන්න දෙයක් නෙමෙයි කියන්නේ. විධානයක් නෙමෙයි ක්‍රියාවක් පෙන්වන්නේ. විධානයක් නෙමෙයි බුදු පියාණන්සේ ක්‍රියාවක් පෙන්වන්නේ. අතීතං නාන්වාගමේය. අතීතය අනුව ගමන් කරන්නේ නැහැ. දැන් අපි කියන්නේ අතීතය අනුව යන්න එපා කියලා. එහෙම එකක් නෙමෙයි බුදු පියාණන්සේ කියන්නේ. අතීතං නාන්වාගමේය. අතීතය අනුව ගමන් කරන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතං. නප්පටි පාටිකංක නැහැ අනාගතේ. බලාපොරොත්තු නැහැ අනාගතේ. අනාගතයට යන්නේ නැහැ නෙවෙයි අනාගතේ හිතන්නේ නැහැ නෙවෙයි. පාටිකංක නැහැ අනාගතේ. බලාපොරොත්තු නැහැ අනාගතේ. යද තීතම් පහිනන්තං. යමක් අතීතයේද ඒක ප්‍රහාණයි. යමක් අතීතයේද ඒක ප්‍රහාණයි. අපච්චන්ත අනාගතං. අපච්චන්ත ඇවිල්ල නැහැ අනාගතය. අපච්චන්ත අනාගතං. ඇවිල්ලා නැහැ අනාගතය. දැන් අතීතයට යන්න එපා කිව්වද? අනාගතයට යන්න එපා හිතන්න එපා කිව්වද? කරන්න නෙමෙයි මේ ක්‍රියාවක් වෙන විදිහ කියන්නේ. කරන්න නම් බුදු පියාණන්සේ කියන සික්කිතබ්බන් කියලා. සූත්‍රවල කතා කරන්නේ කරන්න නම් බුදු පියාණන්සේ කියන සික්කිතබ්බන් කියලා. එහෙම කියන්නේ නෑනේ. එතකොට ඒක විධානයක්. මේ විධානයක් නෙමෙයි දෙන්නේ. අතීතං නාන්වාගමී. අතීතය අනුව යන්නේ නෑ. අපි අතීතය අනුව යන්න එපා කියලා. එහෙනම් බුදු පියාණන්සේ කියන්න ඕනේ අතීතං මාන්වාගමී. අතීතය අනුව යන්න එපා. එහෙනම් මාන්වාගමී කියන්නේ තිබ්බනේ. බුදු පියාණන්සේ එහෙම කියන්නේ අතීතං නාන්වාගමී. අනාගතයට යන්න එපා කියනවනම් මා අපටිකංකේ අනාගතං කියලා. එහෙම කියන්නේ තිබුණා. එහෙම කිව්වේ නෑ. අතීතය අනුව යන්නේ නෑ. අතීතය අනුව ගමන් කරන්නේ නෑ. අනාගතේ බලාපොරොත්තු නෑ. අතීතේ ප්‍රහාණයි. අනාගතේ ඇවිල්ලා නෑ. ඔන්න ඊළඟට බුදු පියාණන්සේ විග්‍රහ කරනවා. පච්චුප්පන්නංච යෝ ධම්මා. ප්‍රත්‍යයෙන් ඉපදුන යෝ ධම්මං ධර්ම තත්ත විපස්සති. ඒතන විපස්සති විශේෂයෙන් දකිනවා. කල්පනාවක් නෙමෙයි. හිතනව නෙමෙයි. විශේෂයෙන් දකිනවා. තත්ත විපස්සති. ඒතන විපස්සති විශේෂයෙන් දකිනවා. ඒතර පච්චුප්පන්නං චෝ ධම්මං ප්‍රත්‍යයෙන් උත්පන්න ධර්ම ඒතන විශේෂයෙන් දකිනවා. දැන් මේ සුන්දර හුදකලාවේ ඇලීම ගැන කියන්නේ. මේ කරන්න දෙයක් නෙමෙයි ඈ. දැන් ආයෙ අපිට අමතක වෙලා කරන්න යනවනේ ඔක. ආයෙ මොකක් හරි කරන්න තමයි බන් කොහොමද විශේෂයෙන් දකින්නේ? ඒකයි මම කිව්වේ අවධානයෙන් අහන්න මේක කෙනෙක් කරන එකක් නෙවෙයි මට කරන්න තියෙන එකක් නෙවෙයි සුන්දර හුදකලාවේ ඇලීමක් ගැන මිස සුන්දර හුදකලාවේ නොඇලීමක් ගැන නෙවෙයි බුදු පියාණන්සේ කියන්නේ. දැන් අපි බලන කොහොමද දැන් පච්චුප්පන්නං චෝ ධම්ම කරන්නේ කියලා. එහෙම විශේෂයෙන් දකින්නකොට මොකද වෙන්නේ? අසංහීරං ලං වෙන්නේ නැහැ. ඇදීලා යන්නේ අසංහීරං. අසංහීරං කියන්නේ ඒ ප්‍රත්‍යයෙන් උප්පන්න ධර්මයේ ඒතන විශේෂයෙන් දකින්නකොට අසංහීරං ලං වෙන්නේ ඇදීලා යන්නේ අසංකුප්පං. ඒ කියන්නේ විසිරෙන්නේ වෙනස් වෙන්නේ වගේ වෙනස් වෙන්නේ නැහැ. තන් විද්දාමනුමෘමේ අන්න නුවණ තියෙන ඒ හික්මෙන කෙනාගේ සොඳුරු හුදකලාවේ ස්වභාවය. තන් විද්දාමනුමෘමේ ඒ නුවණ තියෙන හික්මෙන කෙනාගේ සොඳුරු හුදකලාවේ ස්වභාවය. දැන් කරන මොකවත් කිව්වද? දැන් මේ වර්තමාන මේ මොහොත දකින්නවත් නෙමෙයි ඈ. අද අපිට වර්තමානයේ කියලා කාලාත්‍රයකුත් තියෙනවා. මේ මොහොත කියලා නිමිත්තකුත් තියෙනවා. පින්නතුනි මේ ධර්මී නුවණ එක්ක හික්මීම තුල ඔය කාරණා යෙදෙන්නේ නැහැ. බලෙන් කරන එකක් නෙමෙයි මේක. විපස්සති පච්චුප්පන්නං චෝ ධම්මා තුල සිදුවීම මොකද්ද? සොඳුරු හුදකලාවේ ඇලීම. පච්චුප්පන්නං චෝ ධම්මා තුල සිදුවීම මොකද්ද? සොඳුරු හුදකලාවේ ඇලීම. මොකක් මූලික කරගෙනද? අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුවේ. ලස්සන කාරණාව. අදම වීරිය කරන්න මරණේ හෙට ළඟා වෙයිද දන්නේ නැහැ. අපිට එහෙම තියෙනවද? අපි එහෙම හිතනවද? නෑනේ.
අපි එහෙම දැන් මේ මැරෙන්නේ නෑනේ නේද? නහීනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා. මේ මරණය ගේන මාරසේනා එක්ක පොරොන්දු ඇති කරගෙන නෑ. නේ? මාරසේනා එක්ක පොරොන්දු ඇති කරගෙන නෑනේ. නේ? මේ දවසට ඉන්නේ මෙහෙමයි කියලා. ඒවං විහාරින් ආතාපින් අහෝරත්ත මතන්දිතං. මෙන්න මේ විදිහට කෙලෙස් මඩලන වීරියෙන් දිවා රෑ දෙකෙහිම වාසය කිරීම තං මේ බද්දේ කරත්තෝති සම්තෝ අවික්කතෝ මුනීති. ඒක සුන්දර හුදකලාවේ වාසය කිරීම කියලා සාන්ත මුනිවරයා බය කියන්නේ භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒකයි සුන්දර හුදකලාවේ වාසය කිරීම කියලා කියනවා. ඔන්න ඕක තමයි බද්දේ කරත්ත සූත්‍රයේ උද්දේශය. මේක තමයි උද්දේශය. ඔන්න දැන් එතකොට හොඳට අහන්න. බුදු පියාණන් මේ කතා කරන්නේ සුන්දර හුදකලාවේ ඇලෙන්නේ නැති විදිහ නෙමේ. සුන්දර හුදකලාවේ ඇලෙන විදිහ. දැන් අපි ඇලෙන්නේ නැතුව ඉන්නනේ හදන්නේ. නේ? අපි ඒක තමයි පුරුදු කරලා තියෙන්නේ. දැන් මේ කතා කරන්නේ ඇලෙන්නේ නැතුව ඉන්න එක නෙවෙයි ඇලෙන විදිය. කවුද? මමද? මම නම් ඉතින් සුන්දර හුදකලාවේ මම ඇලිලානේ. මම ඇලෙන්නේ නැහැ කියලා ඇලිලානේ. මම ඇල්ලන්නේ එහෙනම් ඇලෙන්නේ නැතුව ඉන්නද? ඕනේ. ඇලෙන්නේ නැතුව ඉන්නද ඕනේ? එහෙනම් මොකද මේක ඇහෙනකොට වෙන්න ඕනේ? මේ කරුණ තුලට යොමු වෙන මේ කෘත්‍යයට යොමු වෙන යෝනිසෝ මනසිකාරයනේ. ඕක අපිට අමතක වෙනෝනේ නේද? එතකොට අතීතං නා අනුආගමී නප්පටිකං කිය අනාගතං. අතීතය යනෝ යන්නේ නැහැ, අනාගතේ බලාපොරොත්තු නැහැ. කතන්ත බික්කවේ අතීතං අනුආගමී. දැන් පින්නතුනි මේ පෙන්වන්නේ සිදුවන්නක්ද සිදු නොවන්නක්ද? මේ පෙන්වන්නේ සිදුවන්නක්ද සිදු නොවන්නක්ද? අතීතය යනෝ යන්නේ නැහැ. ඒක සිදුවන්නක් නේ. අතීතය යනෝ යන්නේ නැහැ කියන එක මං කරන දෙයක්ද සිදුවන්න සිදු. එතකොට සිදුවන්න පැහැදිලි කරන්න සිදු නොවීම සිදු වෙන විදිය කතා කරන්න ඕනේද නැද්ද? සිදුවන්න පැහැදිලි කරන්න සිදු නොවීම කතා කරන්න ඕනේද නැද්ද? නැත්තම් කොහොමද සිදුවන්න කතා කරන්නේ? සිදුවන්න කතා කරන්න බෑනේ. බෑනේ. දැන් ලියනවා කතා නොකර කොහොමද නොලියනවා කියන එක කතා කරන්නේ? ලියනවා කියන එක දැනගෙන හිටියොත් නේද ලියන්නේ නැහැ කියන එක කතා කරන්න පුළුවන්. එහෙනම් සිදු වෙන විදිහ දැනගත්තොත් නේද සිදු නොවීම දැනගන්න පුළුවන්. අපි මොකද කරන්නේ? අපි අද පින්නතුනි සිදු වෙන විදිහ අතහැරලා සිදු නොවන විදිහ බලෙන් ගන්න යනවා. බලන්න වෙනස. බුදු පෙනස් දැන් මේ පරියාය පෙන්වන්නේ මොකද්ද? සිදු වන්න පැහැදිලි කරන සිදු නොවීම සිදු වෙන විදිය කතා කරනවා. අපි සිදු වෙන විදිය අතහැරලා සිදු නොවන විදිය බලෙන් ගන්න යනවා. සිදු වෙන විදිය නොදකින්න තාක්කල් සිදු නොවන විදිය කියන කාරණාව වෙනවද? නෑනේ. අපි අද සිදු වන්න අතහැරලා සිදු නොවීම සිදු කරගන්න හදනවා. සිදුවීම නෑ කියන එකයි පින්නතුනි සිදු නොවීම කියන්නේ. සිදුවීම නෑ කියන එකයි සිදු නොවීම කියන්නේ. කෘත්‍ය නෑ කියන එකයි සිදු නොවීම කියන්නේ. මා ආකාර පරිතක්කේ කරන්නද කීවේ එපාද? මා ආකාර පරිතක්කේ කරන්නද බුදු පියාණන් කිව්වේ එපාද? එපා කියන්නේ එහෙනම් ගලපන්න එපා මේ කියන එක. මගේ දෘෂ්ටියට තෝරගන්න හදන්නත් ඉපෑ. මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනස දැන් බලන්න යෝනිසෝ මනසිකාරය වෙන්නේ නැත්නම් මොකද්ද වෙන්නේ යාට? අයෝනිසෝ මනසිකාරයනේ. යෝනිසෝ වෙන්නේ නැත්නම් කෙනෙකුට මොකද්ද වෙන්නේ? අයෝනිසෝනේ. එතකොට සිදු වෙන්නේ මොකද්ද? දැන් අයෝනිසෝනේ. දැන් සිදු වෙන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරය නැත්නම් අයෝනිසෝනේ. සිදු නොවෙන්නේ මොකද්ද එතකොට? යෝනිසෝනේ. අපි දැන් කරන්න හදන්නේ මොකද්ද? සිදු වීම අතහැරලා සිදු නොවීම අල්ලගන්නද නැද්ද? අපි හදන්නේ සිදු වීම මොකද්ද? අයෝනිසෝ මනසිකාරනේ. සිදු නොවීම මොකද්ද?
යෝනිසෝ මනසිකාරය. අපිට ඕනේ සිදු වීම වූ අයෝනිසෝ මනසිකාරය ඇතැලා සිදු නොවීම අල්ලගන්නද නැද්ද? අපි බලන්න නැද්ද කියලා. අපි හරි කැමති සක්කාය දිට්ඨිය තහවුරු කරගන්න. නේ? සක්කාය දිට්ඨිය läගගෙන සුඛියත්තේ රිංග ගන්නමයි හදන්නේ. එළියට ගන්න හැදුවට ආයේ බුදුවරු බණ කීවත් රිංගලා läග ගන්නවා läග ගැනීලා ආයේ ගන්න නෙමෙයි ඇදලවත්. ඇයි සිදු නොවීම සිදු කරගන්නනේ හදන්නේ. සිදු වීම අයෝනිසෝ මනසිකාරය. ඒක ඇතැලා සිදු වීම සිදු නොවීම සිදු කරගන්න හදන්නේ. නැද්ද? යෝනිසෝ මනසිකාරය එපාද? එපාද යෝනිසෝ මනසිකාරය. ඕන්නේ ඒකනේ. ඔක සිදු වෙන එකද සිදු නොවෙන එකද? දැන් සිදු වෙනවද? වෙනව නම් ඕන්නේ නැහැ. දැන් ඔය වෙන්නේ නැති එකක්නේ. සිදු නොවීමම නෙමෙයිද සිදු කරගන්න හදන්නේ. සිදු වීම සිදු වෙන්නේ මොකද්ද? අයෝනිසෝ. සිදු වීම සිදු නොවීමයි සිදු වීම. දිට්ඨිය සුප්පටිවිද්ද. දැන් පින්නතුනි මේ සොඳුරු හුදකලාවේ ඇලීමේ උද්දේශයේ මූලික කෘත්‍යය මොකද්ද? සොඳුරු හුදකලාවේ ඇලීමේ උද්දේශයේ මූලික කෘත්‍යය පච්චුප්පන්නං චයෝ ධම්ම තත්ත විපස්සති. එතකොට ඒ තමයි සොඳුරු හුදකලාවේ ඇලීම. එතකොට ඒ කාරණාව එක්කයි අනිත් ඒවා කතා කරන්න තියෙන්නේ. නේද? ඒ කාරණාව එක්කයි අනිත් ඒවා කතා කරන්න තියෙන්නේ. ඔන්න කතන්ත බික්කවේ අතීතං අන්වාගමේති. ඒවං රූපෝ අහෝසින් අතීත මද්දානන්ති තත්ත නද්දින් සමන්වනේති. ඒවං වේදනෝ අහෝසින් අතීත මද්දානන්ති තත්ත නන්දින් සමන්වනේති. ඔන්න පින්නතුනි ඒවං රූපෝ අහෝසින්. දැන් මේ සිදුවීම මොකද්ද දැන්? සිදුවීම කතා. මොකද සිදු නොවීම කියන කාරණාව දකින්න සිදුවීම කතා කරන්න ඕනේ. දැන් මේ කතා කරන්නේ සිදුවීම. ඒතකොට සොඳුරු දෙකලා ඇලීමේ කෘත්‍යය තුළ අතීතං නාන්නාගමී කියන කෘත්‍යය සිදු නොවීමක් එක්කනේ. එතකොට ඒක කොහොමද වෙන්නේ කියන කාරණාව දැනගන්න, ඒක වෙන තැනට චින්තනය සකස් කරගන්න අපි සිදුවීම දැනගෙන ඉන්න ඕනේද නැද්ද? දැනගෙන. දැන් මේ කතා කරන්නේ සිදුවීම. එතකොට පින්නතනේ බුදු වෙනස කන්ද විග්‍රහ කරන්නේ කොහොමද? අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත දුර ළඟ සියුම් ගොරෝසු පැනවීමක් නේද කන්ද කියන්නේ. මේ කාරණා ටික පැනවීම නේද කන්ද කියන්නේ. එතකොට අතීත කියනකොට කන්ද විග්‍රහයේ මූලික කාරණාවනේ අතීත අනාගත වර්තමාන එන්නේ 11 ආකාරය. එතකොට අතීත කියන්නේ කන්ද විග්‍රහයේ මූලික කාරණාවනේ. එතකොට අතීත කියනකොට කන්දද නැද්ද? කන්ද පැනවීමනේ. කන්ද පැනවීමෙන් අතීතේ රුප්පණයක් වේද? මොකද? කන්ද පැනවීමෙන් අතීතේ රුප්පණයක් වේද? එතකොට රුප්පණ කියනකොට දැන් එහෙම රුප්පණ දැන් අතීතයේ පැනවීමෙන් රුප්පණයක් වේද කියනකොට තථාභූත වෙලාද? රුප්පති කියන වර්තමාන ක්‍රියාවට තථාභූත කතා කරන්න බෑනේ. රුප්පති කියලා කතා කරන තැනම තථාභූත කතා කරන්න පුළුවන්. හොඳට හිතන්න. වර්තමානයේ රුප්පති කියලා යෙදීම පැනවීම කතා කරනකොට තථාභූත කතා කරන්න පුළුවන්ද? ඇයි බැරි? ඉතින් වර්තමාන කියනකොටත් කන්දනේ. එතකොට අතීතයේ රූපේ අහෝසි. හැබැයි තත්ත නන්දේ සමන්නානේති. දැන් මේ සිදුවීම තත්ත නන්දි සමන්වානේති. මේ සිදුවීම අතීතයේ අහෝසි රූපේ එක්ක රුප්පති ක්‍රියාව තුළ නන්දියෙන් පිහිටනවා. අතීතයේ අහෝසි රූපය එක්ක රුප්පති ක්‍රියාව තුළ නන්දියෙන් පිහිටනවා. ඒ කියන්නේ තණ්හාවෙන් පිහිටනවා. මේ සිදුවීම ආයෙ මතක් කරනවා. ඒ වගේම අතීතයේ අහෝසි විඳීම් ඇතිවීම. අතීතයේ
අහෝසි විඳීම් ඇතිවීම. ඒ අතීත විඳීම් විඳීම් එක නන්දියෙන් යනවා. තණ්හාවෙන් ඒ තුල ගමන් කරනවා. ඒ වගේම අතීතයේ මෙවැනි සංඥා ඇතිවීම. ඒ අතීත සංඥාවෙහි නන්දියෙන් යනවා. ඒ වගේම අතීතයේ සංකාර හෝසි එක්ක. ඒ සංකාරෙහි තණ්හාවෙන් යනවා. පැවැත්මෙන් යනවා. ඒ වගේම මේ අතීතයේ මෙබඳු අහෝසි විඥාන එක්ක. ඒ දැන ගැනීම එක්ක ඒ අතීත විඥානෙහි නන්දියෙන් යනවා. පැවැත්ම එක්ක යනවා. එතකොට මේ මොකද්ද? අතීත කන්ද පැනවීම තුළ ගමන් කිරීමක් නේ. ගමන් කිරීම. එතකොට දැන් මේ කියන්නේ අතීතේ කෑම බීම මිල මුදල් ගේ දොර බඩු මුට්ටු ආදී භෞතික දේ එක්ක තෘෂ්ණාවෙන් ඇදිලා යාමක්ද? නෑ. සත්ව පුද්ගල කෙනා එක්ක අතීත දුව පුතා බිරිඳ නෑයෝ අම්මා තාත්තා මේ පුද්ගල තෘෂ්ණාවෙන් ඇදිලා යාමක්ද? නෑ. එහෙනම් මොකද්ද? අතීත කන්ද. මොනවද? අතීත කන්ද එක්කයි මේ කතා කරන්නේ. රුප්පණ විඳීම් හඳුනා ගැනීම දැන ගැනීම එක්ක ගමන් කිරීම. දැන් මොකද්ද මේ සිදුවීම? සිදුවීම. එතකොට මේ බාහිර ලෝකයේ සත්පුද්ගලයාත් එක්ක නෙමෙයි මේ කතා කරන්නේ අතීත කන්ද එක්ක. මෙන්න මේ කාරණා සිදුවීම. ඔන්න ඔය සිදුවීම සිදු නොවීමයි සිදුවීම. ඔය කාරණා සිදුවීම සිදු නොවීමයි සිදුවීම. මොකක්ද මේ සිදුවීම? අතීතං නාන්වාගමේය. ඔන්න අතීතය යනු යන්නේ නැහැ කියන කාරණාවේ කෘත්‍යය. ඔන්න සොඳුරු උදකලාව තුළ අතීත සිදුවීම. අතීත සිදුවීම මොකද්ද? සිදුවීම සිදු නොවීමයි සිදුවීම. මොකක්ද මේ සිදුවීම? අතීතං නාන්වාගමේය. රූපණ විදීම් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම එක්ක. අතීත කන්ද එක්ක. පින්නතුනි මේ සක්කාය නිරෝධ නුවණ එක්ක එයා තුල වෙන විදිය මේ කරන දෙයක් නෙමෙයි වෙන විදිය. මේ දකින්නවත් නෙමෙයි වෙන විදිය. සිදු වෙන විදිය. පින්නතුනි මේ බුදු පියාණන් ධර්මයේ කියන්නේ පටන් ගන්න තැන ඉඳලම සුඛීයත්ව නිරෝධ ප්‍රතිපදාවක්. අතීතය අනුව ගමන් කරන්නේ නැහැ කියන එක ඒ නුවණ තුල වෙන විදිය. නන්දිය කියන්නේ ලැබෙන්නේ නන්දිය ලැබෙන්නේ නැහැ. ඒ නුවණ තුල අන්වේ ඥානයක ධම්මේ ඥානය තුල වෙන විදිය. අතීතය අනුව යන්නේ නැහැ කියන එක ඔන්න ඔය සිදුවීම. ඒක සක්කාය නිරෝධ නුවණට සිදුවීමක්. අතීත රූපණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම ලැබීමක් නැහැ. ඔන්න සිදුවීම. අතීතයට මං යන්නේ නැහැ නෙමෙයි. මට ලැබෙන්නේ නැත් නෙමෙයි. මොකද්ද? අතීත නාන්වාගමේ. අතීතය අනුව යන්නේ නැහැ. අපි අතීතයේ සිහි කරන්න එපා. වර්තමානයේ සිහි කරන්න එපා. මේ මොහොත දකින්නලු. ඒක ප්‍රතිපදාව. බුදු බැඳ කොහෙද දන්නේ එහෙම කියලා තියෙන්නේ. අතීතේ නැති වුණා කියලා දකින්න එකක් නෙමෙයි. සොඳුළු හුදකලාම ඇලීම කියන්නේ වෙන විදිහ. නොවන විදිහයි වෙන විදිහ. මොකද නොවන විදිහයි වෙන විදිහ. අපි කරන්න නෙමෙයි දෙන්නේ. ඇහෙන්නෙත් එහෙමනේ නෙමෙයිද අපිට? අද ඇහෙන්නෙත් එහෙම. ආවේ අතීත සංකාර නිරුද්ධයිනේ. ඒව මතක් වෙද්දී ඒව නිරුද්ධයි. ඒ බව නිතර මානසිකාර කරන්න. ඒව අතීතේන ඒව නිරුද්ධ වෙලා නේ සංකාර නිරුද්ධයිනේ. අනාගතය වලටත් යන්න එපා. පින්නතුනි මේක මේ läග ගන්න නෙමෙයි. ප්‍රතිපදාව කියන්නේ ප්‍රතිපදාව වෙන පහුරක්. මොකක් හරි අල්ලගෙන läගගෙන සංහීර වෙන්න නෙමෙයි. අසංහීර වෙන්න. අපිට මොකක් හරි අල්ලගෙන හටගත්ත නැති වෙනවා නැති වෙනවා හට ගන්නවා නැති වෙනවා නැති වෙනවා හට ගන්නවා. ඔන්න දැන් බිඳි යනවා. ඔන්න නිරුද්ධ වෙනවා. ඔන්න අතීතේ නෑ දැන් වර්තමානේ. ඒකත් නිරුද්ධ වෙනවා. දැන් ඔහොම දකින්නකොට උදේවැය ඊළඟට බයතුපට්ටාන්න යන ඊළඟට බංගාරුපත පින්නතිනි ධර්මයේ පෘතජ්ජන වෙලා. බුද්ධ දේශනාවේ වචන පෘතජ්ජන අර්ථකථනයකින් ධර්මයේ වෙලා.
දැන් අර ලෝකයේ තුල සුඛියත්වේ නැහැ. ධර්මයේ තුල සුඛියත්වේ läගගෙන. ඒ දැන් ධර්මයට ඇවිල්ලානේ. ලෝකයේ තුල සුඛියත්වේ නැහැ. දැන් ධර්මයේ තුල සුඛියත්වේ läගගෙන. මොකේද? නිකනුත් නෙවෙයි. බුදු පියාණන්සේ කියනවා දිට්ටි එක්ක läගගෙන. පින්නතුනි මේ පංචකාමයේ වෙන වෙන දේවල් වලට ඇලිලා ඉන්න කාරණාව නම් කොහොම හරි කලකිරීමකින් ගැලවෙන්න පුළුවන් කවදා හරි. හැබැයි ධර්මයේ තුල දෘෂ්ටියේ läග ගැනීම නම් ආයි ගලවන්න නෙවෙයි. ඉතින් හරි අපරාධයක්. අයි läගගෙන ඉන්න අයට අයි බුදුවරු පහලකට තුන් පාරක්වත් දේශනා කරන්න විධර්මයක්. ඇයි පින්නතුනි ඒ තරම් දෘෂ්ටි වල අල්ලගෙන. ලෝකෙන් හැබැයි දැන් ධර්මයට ගැඹුරු වෙලා ඉන්න අය. දැන් ලෝකයේ තුලින් මිදිලා අර දැන් ධර්මයේ තුල läගගෙන. ධර්මී කියන්නේ පවුරක් පින්නතුනි. මට උපමාවක් කියනවා අර පලංචි ගේ හදනවා වගේ. ඉන්නේ ඒ වගේ පින්නතුනි. දැන් පලංචියක් හදන්නේ ඇයි? ගේ හදන්නනේ. ගේ හදනකොට ගේ හැදුවම පස්සේ ඇතෑරෙනවද නැද්ද? ඇතෑරෙනවනේ. ඒතකොට පලංචිය හදන්නේ ගේ හදාගන්නේ. එස් ගේ හදන කල්ලි පලංචිය. නේ? සාමාන්‍ය පලංචියේ බිත්ති බැඳලා බඩු මුට්ටු තියලා පලංචියට වහලා ගහලා දොර ජනෙල් තියලා පලංචියේ පදිංචි වෙනවද? ඒක නිකන් මෝඩ කතාවක් නේද? ඔන්න ඔයයි තමයි පින්නතුනේ අද ධර්මය. ඊතර වෙන්න දුන්නු බුදු පියාණන්සේ ඊතර වෙන්න දුන්නු ප්‍රඥාවත්තන් සායන් දුන්නු නුවණක් කාරකමට දුන්නු ධර්මය අරන් ඒකේ läගගෙන අර පලංචියේ බිත්ති බැඳලා ජොල දෙනෙන් තියලා වහලා ගාලා පලංචිය පදිංචි වෙලා වගේ. ඒකේ läගගෙන ධර්මී පහුරක් වෙලා නැහැ. ධර්මයේ වාසය කරන නැවක් වෙලා. යෝනිසෝ මනසිකාරයක ප්‍රතිපදාවට මඟ වැඩිවීමට යෝනිසෝ ප්‍රත්‍යේක ප්‍රතිපදාවට මඟ වැඩිවීම තුල තියෙන දහම් කෘත්‍යය මගේ මානසිකාරයකින් මගේ හිතලුවකින් තෝරගෙන යමක් කරන්න ගියාම වැඩි. යෝනිසෝ උත්පාදන ප්‍රතිපදාව අහලකටම දාලා දකින්න විදිය, ඒවා නැති කරන විදිය, ඒවා කතා කරනවා. අපි අද නේද? අපි අද දකින්න විදිය, විදර්ශනා කරන විදිය, නේ? වඩන විදිය, ඒවා කතා කරනවා. ඇයි ඒක පොතේ තියෙනවනේ. ඒක ඉතින් කටපාඩම් කරගෙන අපි විග්‍රහ කරගන්නවා. ඒක විග්‍රහ කරගන්නilla ප්‍රඥාවෙන් දකින දේ විතරයි විග්‍රහ කරන්නේ. හැබැයි ප්‍රඥාව ඇති වෙන සක්කාය නිරෝධ ප්‍රතිපදාව. ඒ විතක්ෂණේ, ඒ පටිපුච්චාවිනීත, ඒ අත්තං උපාදික්කති අනුලෝම කන්තියට සමන්නාගත වීම, ධම්මනිච්ඡානකන්තියට යෙදීම. ප්‍රඥාවට පූර්වංග යෝනිසෝමනසිකාර ප්‍රතිපදාව. ඒ මූලික කාරණා. ඒවා අතමහැරලා දකින විදිය, වඩන විදිය, බලන විදිය, දර්ශනේ කෝණය අපි එතන තමයි. අපි මේවා සියල්ල අතහැරලා උඩින් පයින්න හදන්නේ. ඒව නැතුව ප්‍රඥාවට උඩින් පයින්න හදන්නේ. සොඳුරු උදකලාව කියන්නේ මොකද්ද කියලාවත් හම්බ වෙන්නේ නැහැ. සුඛියත් හුදකලාවේ ඇලෙන වැඩපිළිවෙල සක්කාය නිරෝධ තහවුරු කරගන්නවා. බුදු පියාණන් ධර්මයේ තුල සක්කාය නිරෝධ ප්‍රතිපදාවේ සොඳුරු හුදකලාවේ ඇලෙන වැඩපිළිවෙල තුල සුඛියත් හුදකලාවේ ඇලෙන වැඩපිළිවෙලක් කරගෙන ඒක තහවුරු කරගෙන. යෝනිසෝ ප්‍රත්‍ය දහම අහලා නැහැ. ඒ දහම දන්නේ නැහැ. ඉතින් ආයේ කොහෙ මඟ වැඩිවීමක් නැහැ. දැන් එතකොට අතීතං අන්වාගමේ කියනකොට මොකද්ද? ඉස්මතුනේ සුඛියත්ව නිරෝධ විග්‍රහයක් නේ. සුඛියත්ව නිරෝධ විග්‍රහය ලැබුණාද? හම්බ වුණාද? යෙදෙන්නේ නැහනේ. හැබැයි විතක්ෂණය කරන දෙයක් නැද්ද? හැබැයි ලැබිලාද මොකකින් හරි? නැමිලා නැහැ. සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නේ.
සුඛියත් නිරෝධ ප්‍රතිපදාවනේ. ඒක ඒ කරුණ තුලම තියෙනව නේද සුඛියත් නිරෝධය කියන කාරණාව. තිබුණු සුඛියත්වයක්ද අපිට නම් අපිට අතීතයක් තිබුණා. ඒකට නන්දිය වෙන්නේ ඒකට මං ඇලෙන්නේ ඒක මං ගන්නෙ නෑ. අපිට ඒක නෙවෙයි අතීතය තුල විග්‍රහය. මං අතීතයට යන්නේ නැත්තම් මං අතීතයට ඇලෙන්නේ නැත්තම් මට අතීතේ නන්දි වෙන්නේ. ඉතින් ඒකට ඇලෙන්නේ අතාරිනවා කියන්නෙම රූපණ විදීම් දැන ගැනීම හඳුනා ගැනීමනේ. ඉතින් සංහිර වෙලානේ. ඇදීලා ගිහිල්ලානේ. සක්කාය තහවුරු වෙලානේ. මං ඇලින්නේ නැහැ කියනට අතීතේට. මං නන්දි වෙන්නේ නැහැ කියනට අතීතේට. මං යන්නේ නැහැ කියනට එතනම අනිත් පැත්තෙන් ඇදිලා ගිහිල්ලා නැද්ද? සංහිර වෙලානේ. එහෙනම් කොහොමද පින්නද රූපණ විදීම් හඳුනා ගැනීම දැන ගැනීම කියන අතීතයේ එක්ක තත්ත නන්දි සිදුවීම සිදු නොවීම අතීත කන්දේක සිදුවීම සිදු නොවීම වෙන්නේ. පින්නතුනි මෙච්චරලා කතා කරපු සිදුවීම සිදු නොවීමමයි සිදුවීම. මොකද්ද? ඒවන් රූපණා හෝසින්, ඒවන් වේදනා හෝසින්, ඒවන් සංඥා හෝසින්, ඒවන් සංකාරා හෝසින්, ඒවන් විඥානෝ හෝසින්. ඔන්න එතකොට ඒ මොකද්ද? අතීතං අනාගමේ. අතීතං අනාගමේ කියන සිදුවීම. ඔන්න ඔය අතීතං අනාගමේ කියන සිදුවීම වෙනවා. ඒ රූපණ විදීම් හඳුනාගෙන දැන ගැනීම සකස් වීම එක්ක අරයි කතා කරපු නන්දිය නොවීමයි සිදුවීම. එතකොට අපිට හිතෙන එක එක මනෝ සංකල්ප නෙවෙයි ඈ. මේ වෙන විදිහ මිස දකින විදිහම නෙවෙයි, දකින විදිහක් නෙවෙයි. නැත්තම් අපි දකින්න යනවනේ. දකින කාරණාවක් නෙවෙයි. මේ සිදු වෙන විදිහක්. ඊළඟට පින්නතුනි කතන්ත බික්කවේ අනාගතම් පාටිකංකති. එවන් රූපෝ සියං. ඔන්න ඊළඟට අනාගත සිදුවීම. එහෙනම් දැන් ආයෙත් සිදුවීම කතා කරන්න අනාගතයේ සිදුවීම කතා කරන සිදුවීම විග්‍රහ කරන සිදුවීමක් එක්ක සිදු නොවීම තුල සිදුවීම කතා කරන්න ඕනේ. එහෙම නැතුව කතා කරන්න බෑනේ. ආයෙත් නොයෙදීම කතා කරන යෙදීම කතා කරන්න වෙනවනේ. වෙනවනේ. අනාගතයේ මෙවැනි රූපණ තණ්හා දෘෂ්ටි බලාපොරොත්තු වීම මොකද්ද? අනාගතයේ මෙවැනි රූපණ තණ්හා දෘෂ්ටි බලාපොරොත්තු වීම. එතකොට දැන් අනාගතයක් පැනවෙන්නේ මොකක් එක්කද? සුඛියත්වය නිසානේ. එතකොට අපි සුඛියත්වයේ තුල ඉඳන් අනාගතය පනව ගන්න නැතුව අයින් කරනවනම් ඉතින් ඒකම සුඛියත්වයනේ. නැද්ද? ඒකම සුඛියත්වයනේ. සුඛියත්වයේ තුල ඉඳන් අනාගතය පනව ගන්න නැතුව ඉන්නවා. නැතුව අයින් කරනවා. ඉතින් ඒකම සුඛියත්වයනේ. ඒකම සුඛියත්වය. කතන්ත බික්කවේ අතීතං කතන්ත බික්කවේ අනාගතං පාටිකංකති එවං රූපෝ සියං අනාගතං දැනන්නත් සමන්නුනේති. මොකද්ද පින්නතුනි අනාගතය කියන්නේ? අනාගත රූපණ විදීම් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම න පාටිකංකති. මොකද්ද? අනාගත රූපණ විදීම් හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම න පාටිකංකති. එතකොට මේක කිරීමක් නෙවෙයි නොකිරීමක් නොවීමක් නේ. හිතන්න හොඳට. මේ කාරණාව කිරීමක් නෙවෙයි නොකිරීමක් නොවීමක්. මොකද්ද? අනාගතය කියන්නේ පින්නතුනි ඇවිල්ලා නෑ නේද? හැබැයි ඇවිල්ලා නෑ කියනකොට තියෙනව නේද අනාගතයක්? මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. දැන් අපිට හිතෙනවා අනාගතය කියන්නේ ඇවිල්ලා නෑ. ඇවිල්ලා නෑ. හැබැයි තියෙනවා. අනාගතේ ඉන්නේ නෑ. මේ එහෙම එකක් නෙමෙයි කියන්නේ. අනාගතේ නොවීමක්. අන්න ඒ සිදු නොවීම මොකද්ද? රූපණ විඳීම් හඳුනා ගැනීම සකස් වීම දැන ගැනීම.
මෙන්න මේ කරුණු සිදු නොවීම සිදුවීමමයි අනාගතන්න පාටිකංකති කියන්නේ. මේ කරුණු සිදු නොවීම සිදුවීමමයි අනාගතම් පාටිකංකති කියන්නේ. එතකොට ඔන්න මේකත් කරන එකක්වත් දකින්න එකක්වත් නෙමෙයි. මේ කරුණක් කරන එකක්වත් දකින්න එකක්වත් නෙවෙයි. සිදු නොවීම සිදුවීමමයි අනාගතම් පාටිකංකති කියන්නේ. එහෙනම් මොකද්ද අතීතය අනාගතය? අතීතේ තියෙනව නෙමෙයි, අතීතේ නෑ නෙමෙයි, අතීතේ අනාගතයේ තියෙනව නෙමෙයි, අනාගතේ නෑ නෙමෙයි. රුප්පණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම සකස් වීම සිදු නොවීම සිදුවීම. රුප්පණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම සිදුවීම සිදු නොවීම සිදුවීමයි අතීත අනාගත කෘත්‍යය. අනිත්‍ය කියලා ලැබෙන එකක් නෙමෙයි. ලැබීම අනිත්‍ය දකින්නවත් නෙමෙයි. දැන් මේවා මෙහිම කියන්නේ නැත්නම් අපිට මේවා කොහොමද වෙන්නේ කියලා ලැබෙන්නයි ඕනි අපිට. අපිට ඕනේ යෝනිසෝ මනසිකාර උත්පාදනය කරගන්න. අතීතය අනුව ගමන් කරන්නේ නැත්තේ දැන් අතීතය අනුව ගමන් කරන්නේ නැත්තේ කොහොමද කියලා ලැබෙන්න. අනාගතේ බලාපොරොත්තු නොවීම වෙන්නේ කොහොමද කියලා ලැබෙන්නේ. ඉතින් ඒ සුඛියත්වයකටනේ. අතීතය අනුව ගමන් කරන්නේ නැත්තේ කොහොමද කියලා අපිට ලැබෙනවා. අනාගතයට බලාපොරොත්තු නොවෙන්නේ කොහොමද කියලා ලැබෙනවා. ඉතින් ඒ එතනම සුඛියත්වයනේ. පින්නතුනි ධර්මයේ තුල පදපරම වෙන්න හදන්න එපා. ඕක මෙහෙමයි වෙන්නේ. එහෙම තමයි හරි. ඔය කියන්නේ මේකනේ කියලා දැන් අර පදේ පරම කරගෙන. සුඛියත්වයේ තහවුරු කරගෙන. ඕක මෙහෙමයි කියලා හරියට ලැබිලා. මෙහෙමයි මේක වෙන්නේ, අතීතේ මෙහෙමයි වෙන්නේ, අනාගතේ මෙහෙමයි වෙන්නේ කියලා වර්තමානයේක ලැබිලා දැන්. ඉතින් ඒකම සුඛියත්වයනේ. ඒකම සුඛියත්වයනේ. දැන් läගගෙනනේ සක්කාය දිට්ඨිය. නේතං තානං විජ්ජති. අවබෝධ කරන්නෙම නෑ. මේක මෙහෙමයි වෙන්නේ කියලා ලැබිලා අපිට. මේ කියන එක පාදක කරගෙන ඒක අධික්‍රමණය වෙන විදිහට යෝනිසෝ මනසිකාරයක් උත්පාදනය කරගන්නේ දෙන්නේ. අර කියන එක මේකයි කියලා ලෝක විහාරේ පදයක läග ගන්නවා. ලෝක විහාරයේ ඇහෙන පදයක läග ගන්නවා. ධර්මයේ කියලාම දාගෙන. ඕකේ අර්ථය මේකයි කියලා ආය පදයක läග ගන්නවා. ඉතින් පදපරම කියන්නේ අවබෝධ කරන්නෙම නෑනේ පින්නතුනි. කොයි මොහොතේ හරි ඒ කෝණේ ඉක්මුණ තැන අන්න යෝනිසෝ මනසිකාරයේ සද්ධානුසාරී. ඒ කරුණ ඉක්මුණ තැන යෙදෙන සතිමත් බවත් විතක්ෂණයත් එක්ක පින්නතුනි යෝනිසෝ මනසිකාර සද්ධානුසාරී. ඒකයි මම අර ගොඩක් දේශනාවල කියන්නේ මේ කියන එක දෙයක් හැටියට ගන්න නෙවෙයි මේ මොකද්ද කියන්නේ. හැම නිමේෂයකම මේ මොකද්ද කියන්නේ. තේරෙන්නේ නැහනේ. තේරෙනවා කියන්නේ ඒ බුදු පෙනස ධර්මයේ කෘත්‍යද උනේ බුදු පෙනස ධර්මයේ කෘත්‍ය වෙනවා කියන්නේ තේරෙන එකක්ද මග වැඩි ප්‍රතිපදාවක් වැඩිනේ. යෝනිසෝ මනසිකාර උත්පාදනය. යෝනිසෝ මනසිකාර උත්පාදනයලා යන මගටයි තේරෙනවා කියන කාරණාවෙන්. ඒකත් වෙන්නේ තේරෙන එකක්ද? නෑ තමා කියන කාරණා ඉක්මවීම. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ හැමෝටම? මේ මොකද්ද කියන්නේ? විතක්ෂණයක්ම විතරයි. ඊතර වෙනකල් ඔච්චරයි. හැම නිමේෂයකම ඒ කරුණ. දැන් මෙහෙම ඇයි මේ හැම තැනකම මෙහෙම තමාට පහර වදින විදියට මේ කතා කරන්නේ. පින්නතුනි බුදු පියාණන් වහන්සේ ඔබට කියලා ඉවරයි. සූත්‍රේ කියලා ඉවරයි. දැන් කල්යාණ මිත්‍ර සූත්‍රේ කියලා ඉවරයිනේ. දැන් ඒක අහලත් ඉවරනේ. දැන් අවබෝධ කරාද? මග වැඩුණාද? යෝනිසෝ මනසිකාර උත්පාදනය වුණාද? නෑනේ. දැන් කල්යාණ මිත්‍රය උපකාර වුණේ. දැන් එතකොට එයත් ඒ ටිකමද කියන්නේ ඒ ටිකම කිව්වොත් ඒක කල්යාණ මිත්‍ර උපකාරයක් වෙලාද එතකොට? නෑනේ. එහෙනම් කල්යාණ මිත්‍ර ඕනේ ඇයි? කැලේ තියෙනව මැනික නේ? කැලේ තියෙනව මැනික. මැනික තියෙන්නේ අතන කියලා කිව්වට මැනික ගන්න බෑ ගිහිල්ලා. නේ?
ඒ නිසා වටේ තියෙනව සුද්ධ කරනවා. සුද්ධ කර කර ඒ තැනට යොමු කරනවා. කිව්වට හොයාගන්න බෑ. නේ? එහි මෙහි වෙන තැන්වල හැමෝට එක එක තැන්වල හොයනවා. läගගෙන හොයනවා. ඒ නිසා මොකද කරන්නේ? වටේ තියෙනවා සුද්ධ කරවනවා. සුද්ධ කරවන මණික හොයන්න ඕනේද? කල්යාණ මිත්‍යා සුද්ධ කරගෙන යවනකොට මණිකය අමුතුවෙන් හොයන්න ඕනේද? මණිකද හම්බෙන්නේ? හම්බෙනවනේ. අන්න ඒ නිසයි මේ විදිහට ගොඩක් කතා කරන්නේ ඈ. ඊතර වෙනකල්ම මේ කියන එක පාදක කරගෙන විතක්ෂණීය පටිපුච්චායනි තත්තං උපරික්කති යෝනිසෝ මනසිකාර. ඕකනි පින්නතුනි විය යුතු කෘත්‍යය. යමක් දෙයක් විදිහට කියන එක බාර අරගෙන අල්ලගෙන කල්පනා කරනවා කියන්නේ අර සියල්ල අත්හැරිලා යනවා. මඟ උපදින්න නම් ඉතින් විතක්ෂණීයම විතරයි. ඔන්න දැන් පච්චුප්පන්නං චයෝ ධම්ම තත තත විපස්සති. එතකොට විපස්සති වෙනකොට නසංහීරන්නේ. ඒ කියන්නේ ඇදීලා යන්නේ නැහැ. විපස්සති වෙනකොට මොකද වෙන්නේ? ඇදීලා යන්නේ නැහැ. ඇදීලා ගියොත් සුඛීයත්වේනේ. ඇදීලා ගියා කියන්නේ සුඛීයත්වේනේ. විපස්සති වෙනකොට නසංහීරං. ඇදීලා යන්නේ. විපස්සති නොවනකොට සංහීරං. ඒ කියන්නේ ඇදීලා යනවා. එතකොට විපස්සති වෙනකොටයි සොඳුරු හුදකලාව. එතකොට ඒක විග්‍රහ කරගන්න. සංහීරති විග්‍රහ කරගන්න ඕනනේ. විපස්සති කියන්නේ නසංහීරං. එතකොට විපස්සති කියන එක නසංහීරං නම් විපස්සති කියන එක විග්‍රහ කරගන්න විපස්සති කියනකොට නසංහීරං කියන්නේ ඇදිලා යන්නේ නැහනේ. දැන් කොහොටද ඇදිලා යන්නේ නැත්තේ? දන්නේ නැහනේ. එතකොට විපස්සති කියන එක විග්‍රහ කරගන්න නසංහීරං විග්‍රහ කරගන්න සංහීරං විග්‍රහ කරගන්න ඕනේද නැද්ද? නැත්නම් කොහොමද විපස්සති වීම පැහැදිලි කරගන්නේ? කරගන්න බෑනේ. කල්යන මිත්‍ර උපකාරය ඕනේ ඒකටනේ. එතකොට සොඳුරු හුදකලාවේ නොයැලෙනකොට සංහීරති ඇදීලා යනවනේ. සොඳුරු හුදකලාවේ නොයැලෙනකොට මොකටද? දෘෂ්ටි එක්කම සුඛියත්වයට නිකනුත් නෙමෙයි දෘෂ්ටි එක්ක සුඛියත්වයට. සොඳුරු හුදකලාවේ නොයැලෙනකොට සොඳුරු හුදකලාව ඇලෙන්නේ නැති වෙනකොට සංහීරති ඇදීලා යනවා. මොකටද? සුඛියත්වයට. නිකන්නුත් නෙමෙයි දෘෂ්ටියක් එක්කම අන්න ඒකට ඇදිලා යනවා. එතකොට ඇදීලා යන්නේ නැහැ කියන්නේ හික්මීමනේ. හික්මීම. ඔන්න එතකොට ඇදීලා යන විදිහ කියන කාරණාව සංහීරති වෙන විදිය. අවධානයෙන් අහන්න. මොකක් එක්කද? පච්චුප්පන්නංච ධම්ම එක්ක. ඇයි මේ පච්චුප්පන්නංච ධම්ම එක්ක ඇදිලා යන විදිහක් පෙන්වන්නේ? සාමාන්‍ය විදියට උප්පන විදීම් දැන ගැනීම හඳුනා ගැනීම එක්ක ඇදිලා යන විදිය පෙන්වන්න පුළුවන් නේ. ඉතින් පච්චුප්පන්නංචෝ ධම්ම එක්ක ඇදිලා යන විදිය පච්චුප්පන්නංචෝ ධම්ම එක්ක ඇදිලා යන විදිය පෙන්වන්නේ. මේ රූපණ විදීම් දැන ගැනීම හඳුනා ගැනීම එක්ක ඇදිලා යන විදිය පෙන්වන්න පුළුවන්. දැන් මෙතන කතා කරන්න යන්නේ පච්චුප්පන්නංචෝ ධම්ම එක්ක ඇදිලා යන විදිය නෙමෙයි. මෙතන මේ පෙන්වන්න යන්නේ පච්චුප්පන්න ධම්ම විපස්සති වෙන විදිය. මොකද්ද? පච්චුප්පන්න ධම්ම එක්ක ඇදිලා යන විදිහ නෙමෙයි. පච්චුප්පන්නංච ධම්ම විපස්සති වෙන විදිය. සොඳුරු හුදකලාවේ ඇලෙන විදිය. ඇලෙන්නේ නැති විදිය නෙමෙයිනේ පෙන්වන්න හදන්නේ. ඇලෙන විදිය. එතකොට එතන පෙන්වන්නයි මේ සංහීරති ඉස්සරලා පෙන්වන්නේ. දැන් අතන නම් අතීත අනාගත නොවෙන්නක් නේද කතා කළේ? අතීත අනාගත නොවෙන්න. දැන් කතා කරන්නේ මොකද්ද? මේ දැන් වන්නක් කතා කරන්නේ. අතීත අනාගත නොවෙන්නක් කතා කරේ. දැන් වන්නක් කතා කරන්නේ. සොඳුරු හුදකලාවේ ඇලීමක්නේ. ඇලීමක්. එතකොට වන්නක් නේ. හැබැයි අතීත අනාගත සිදුවීම් සිදු නොවන්න. අතීත අනාගත කියන කාරණා සිදුවීම් සිදු නොවන්න. එතකොට ඒක සිදුවීම එක සිදු නොවීම කතා කළා. දැන් ඇලීම සිදු නොවන්නක්ම. ඇලීම කියන කාරණා සිදු නොවන්නක් එක කෘත්‍යයක්. අපි මමනේ ඇලෙන්න හදන්නේ. මේ සිදු නොවන්නක්ම කතා කරන්නේ. සොඳුරු හුදකලා ඇලීම මිස නොඇලෙන විදියක් නෙමෙයි.
එතකොට මෙතන සිදුවන්නක්. සිදුවන්නක් කතා කරන්න පුළුවන්ද සිදු නොවන්නක් එක්ක? සිදුවන්නක් කතා කරන්න පුළුවන්ද සිදු නොවන්නක් එක්ක? සිදු නොවන්නක් එක මොකද්ද සිදු නොවන්නේ? සිදුවන්නක් කොහොමද කතා කරන්නේ සිදු නොවන්නක් එක? ඉතින් සිදු නොවන්න මොකද්ද සිදු නොවන්නේ? ඒක හරි පුදුමයි. මොකද්ද සිදු නොවන්නේ? ඒකට නෑනේ විග්‍රහය. සොඳුරු හුදේකලාවේ ඇලීම කියන්නේ මොකද්ද? සිදුවන්නක්නේ. එතකොට ඒ සිදුවන්න මොකද්ද? දන්නවද? එහෙනම් සිදුවන්න කතා කරන්න ඒකේ අනිත් පැත්ත කතා කරන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත මොකද්ද? සිදු නොවන්නක්නේ. ඒ වුණාට සිදු නොවන්න කියන එක කතා කරන්න පුළුවන්ද? මොකද්ද සිදු නොවන්නේ? ඒක කතා කරන්න බෑනේ. දැන් පච්චුප්පන්න විපස්සති කතා කරන්න ගන්නවා සිදුවන්නක්. අවධානයෙන් අහන්න මෙතන. පච්චුප්පන්න විපස්සති සිදුවන්නක් කතා කරන්න පච්චුප්පන්න විපස්සති සිදු නොවන්න ඉස්මතු කරනවා. පච්චුප්පන්න පස්සති සිදුවන්නක් කතා කරන්න පච්චුප්පන්න පස්සති සිදු නොවන්නක් ඉස්මතු කරන්න. පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් පච්චුප්පන්න පස්සති නැති වෙද්දි සිදුවන්නක් අරගෙන අර සිදු නොවන්න පැහැදිලි කරනවා. ආයි කියනවා දානියන් පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් කතා කරන්න පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් ඉස්මතු කරන්න පච්චුප්පන්න පස්සතිදී සිදු නොවන්නක් පච්චුප්පන්න පස්සති නැති වෙද්දි සිදුවන්නක් අරගෙන අර සිදු නොවන්න පැහැදිලි කරනවා. මොකද්ද? සොඳුරු හුදේකලාවේ යලීම පෙන්වන්න. මොකටද? සොඳුරු හුදේකලාවේ යලීම පෙන්වන්න. දැන් මොකද්ද කරන්න ඕනේ අපි? යෝනිසෝ මනසිකාරය අපිට අමතක වෙනවනේ. ඇයි ඒ විදිහට විග්‍රහය පෙන්වන්නේ? එහෙම නැතුව කොහොමද විපස්සති කතා කරන්නේ? විපස්සති කියනකොට අසංහීරං අසංකුප්පන්නේ. වෙනස් වීම ඇදිලා යාම ඉක්මවලානේ. අද අපි නම් විග්‍රහ කරගන්නවනේ කොහොමද විපස්සති විග්‍රහ කරගන්නේ? අපි නම් විග්‍රහ කරගන්නේ කොහොමද? අතීතයට යන්න එපා, අනාගතයට යන්න එපා. මේ මොහොතේ හටගත්ත නැති වුණා, ඕවට ඇලෙන්න එපා. ඕව නිරෝධ වෙනවා. ඔය අතීතයේ නිරෝධ, අනාගතෙත් ඇවිල්ලා නැහෙනි, වර්තමානෙත් නිරුද්ධ වෙනවා. ඒකත් නිරුද්ධ වුණා දකින්න, මේ මොහොතේ දකින්න ඇලෙන්න එපා. හරි පුදුමයිනේ. පින්නතුනි පච්චුප්පන්න අවස්ථාව සිදුවීම බුදු පියාණන් වහන්සේත් කතා කරන්නේ නැහැ. පච්චුප්පන්න අවස්ථාව සිදුවීම බුදු පියාණන් වහන්සේවත් කතා කරන්නේ නැහැ. ඒ වුණාට අද එහෙම කතා කරනවනේ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. යෝනිසෝ ප්‍රත්‍යේ උණුහුමවත් වැඩිලා නැහැ. අවිද්‍යාව පත්‍ය සංඛාර දැනුම තුල මොනවද විග්‍රහ කරගන්නවා. විග්‍රහ කරගෙනilla බුදුවරුන්ගේ ධර්මයේ මොනවා වේද දන්නේ නැහැ ඉදිරියට. අද එහෙම කතා කරන්නේ නැද්ද? මේ මොහොතේ සංකාර දකින්න හැටි බිදි බිදි යන හැටි, මේ මොහොතේ අනිත්‍ය දකින්න හැටි, මේ මොහොතේ සංකාර නැති වෙවි යන හැටි, බිදි බිදි යන හැටි, එතකොට උදේවැය දකින්න විදිය, එතකොට බය උපදින විදිය, මේ මොහොතේ දකින්නවා, මේ මොහොතේ බය හට ගන්නවා, මේ මොහොතේ ඥාන ඇති වෙනවා, එතකොට ඊළඟට තව ඥානයක් ඇති වෙනවා. හරි පුදුමයි. දැන් මොහොතකුත් තියෙනවා. කාලයකට ගිහලා බුදු පියාණන් ධර්මයේ දැන් කාලික වෙලා. බුදු පියාණන් ධර්මයේ කාලික වෙලා. ඒ läගගැනිල්ල අය ගලවන්න නෙවෙයි. එහෙම läගගත්තම අය ගලවන්න නෙවෙයි. පච්චුප්පන්න පස්සති අවස්ථාව තව එකකට සාපේක්ෂව කතා කරන්න බෑ. පච්චුප්පන්න පස්සති අවස්ථාව තව එකකට සාපේක්ෂව පින්නතනේ කතා කරන්න බෑ. එහෙනම් දැන් මේ කතා කරන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නේ. ආය යෝනිසෝ මනසිකාරයේ මඟ වැඩිමක් නැහැ. පොතේ එක විෂයක් හැටියට ඉගෙනගෙන අවිද්‍යාව පත්‍ය සංඛාර දැනුම තුළ විග්‍රහ කරගන්නවා. විග්‍රහ කළා මොකක් හරි අල්ලගෙන ඒකට සාපේක්ෂව විග්‍රහ කරගන්නේ.
පච්චුප්පන්න පස්සති කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ආයේ ඒ සංහිරති ගලවන්න නෙවෙයි. ඒක සංහිරති ඇදීලා ගිහින්. නිකනුත් නෙවෙයි බුදු පියාණන් කියන දෘෂ්ටියක läගගෙන ඇදිලා ගිහිල්ලා. දෘෂ්ටි එක ඇදීලා ගිහිල්ලා. ආයේ සංහිරති ගලවන්න නෙවෙයි. මේ බුදු පියාණන්සේ ධර්මයේ ඉමස්මින් සති ඉදං හෝති හේතු සුදුට්ඨෝදී ඒ සම්පන්න ධම්මා කියන ප්‍රතිපදාව තුළ කෘත්‍ය වෙන පුතඥයට ඕනේ මූලික කාරණාව. අතීත නානගේ රප්පටිකං කයනාගත පච්චුප්පන්න මේ මෙතනයි යෝනිසෝ මනසිකාර උත්පාදන ප්‍රතිපදාවක් එක සිද්ධ වෙන කාරණාව. කෘත්‍ය. එතනම පටලවගෙනද නැද්ද? සංහිරති නොදැන කොහොමද අසංහිරති වෙන්නේ පින්නතුනි? සංහිරති නොදැන කොහොමද අසංහිරති වෙන්නේ? සක්කාය මෙහෙම හිතන්න සක්කාය දිට්ඨිය බව නොදැක කොහොමද සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ? එහෙම වෙන්නේ නැහැනේ කොහෙවත්. මේ හිතන්න මේ කාරණා. ඔන්න ඊළඟට කතන්ත බික්කවේ පච්චුප්පන්නේසු ධම්මේසු සංහිරතිද බික්කවේ. ඔන්න සංහිරති වෙන විදිය. කවුද මේ? අසෘතවත් පෘථග්ජනෝ ඇදීලා යනවා. කවුද? අසෘතවත් පෘථග්ජනෝ ඇදීලා යනවා. කොහොමද ඇදීලා යන්නේ? බද්දේ කරත්ත. දැන් අසෘතවත් පෘථග්ජනය කියන්නේ කවුද? බද්දේ කරත්ත දන්නේ නැති කෙනාද? නෑ බද්දේ කරත්ත දන්නවා කියලා දන්නේ කියලා අසෘතවත් නෙවෙයි ඈ. පටිච්චසමුපාදේ ඒකත් දන්නවා එයා. බද්දේ කරත්තක් දන්නවා. කවුද? අසෘතවත් පුතඥය. අසෘතවත් පුතඥය බද්දේ කරත්තක් දන්නවා. පටිච්චසමුප්පාදයක් දන්නවා. කවුද? අසෘතවත් කෙනා. පංච උපාදානස්කන්ධය ඒකත් දන්නවා. භාවනාවක් දන්නවා. සමාධියක් දන්නවා. සතර සතිපට්ඨාන දන්නවා. බොජ්ජංගත් දන්නවා. මොකද්ද දන්නේ නැත්තේ? සක්කාය නිරෝධ ප්‍රතිපදාව. අන්න ඒ නිසා අසෘතවත්. අර ඔක්කොම දන්නවා. බද්ධි කරත්තේ දන්නවා. මජ්ජේ සූත්‍රයේ දන්නවා. පටිච්චසමුප්පාද දන්නවා, පංච උපාදානස්කන්ධ දන්නවා, භාවනාවක් දන්නවා, සමාධියක් දන්නවා, සතර සතිපට්ඨානක් දන්නවා, බොජ්ජංගක් දන්නවා. ඔක්කොම දන්නවා. හැබැයි අසෘතවත්. මොකද්ද දන්නේ නැත්තේ? සුඛීයත්ව නිරෝධ ප්‍රායෝගික ප්‍රතිපදාව. මග්ගෝ මග්ගවිදු මග්ගකෝ කියන මේ බුදු පියාණන් පෙන්නපු මාර්ගය. ඒක දන්න. අරව ඔක්කොම දන්නවා. ඒව පොතේ තියෙනවනේ ඔක්කොම ඒව දන්නවා. දන්නේ නැත්තේ සුඛීයත්ව නිරෝධ ප්‍රතිපදාව. සක්කාදිට්ඨි ප්‍රහාණ ප්‍රතිපදාව. ආත්මනේ වාත කියන තමා මේ මම වෙමි කියන මඤ්ඤණාව ඉක්මවන ප්‍රතිපදාව. ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව. අන්න ඒ නිසා අසෘතවත්. එයා කවුද? ආශ්‍රිතවත් පුතඥයෝ. ඊළඟට අරියාණං අදස්සාවි. ආර්යයන් ඇසුරු කරලා නැහැ. මොන මේ බුදු පියාණන් කියන්නේ ආර්යයන් ඇසුරු කරලා නැහැ. අරියාණං අදස්සාවි. සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඇසුරු කරලා නැහැ. ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්නේම නැහනේ. මම ඉගෙනගෙන මං ගත්ත මොකක් හරි තියෙන්නේ. දැනුම් සම්භාරයක් නේ. මේ බුදු පියාණන් කියන්නේ අරියාණං අදස්සාවි. ආර්යයන් ඇසුරු කරලා නැහැ. ආර්යයන් ඇසුරු කරලා නැහැ කියන්නේ සබ්‍රාහ්මචාරින් වහන්සේලා ඇසුරු කරලම නැහනේ. අවාදන අනුශාසන ලැබලම නැහනේ. ඒ කියන්නේ ආර්ය ධර්මයේ දන්නේම නැහැ. ධර්මයේ දන්නවා ආර්ය ධර්මයේ දන්නේ. බුදු පියාණන් ධර්මයේ ආර්ය ධර්මයේ මේ වෙනම විග්‍රහ කරනවානේ. ධර්මයේ මොනවා හරි දන්නවා. අන්නේ අසෘතවත් පුතඥය. මොකද්ද? රුප්පණය තමා වෙමි. කවුද මේ? අසෘතවත් පුතඥය. රුප්පණය තමා වෙමි. රුප්පණි කියන්නේ මොකද්ද? මේ දැන් මේ සමුනුපස්සති එක්ක සම්මර්ෂණය කතා කරන්නේ. දැන් අපි දාගන්නවා මම රූපණේ මම වෙමි කියලා ගන්නෑ. නැති සංඥාව. මම නෙවෙයි කියලා ගන්න නැති සංඥාව. ඒක මම වෙන්නේ. ඒක මම. එතකොට ඒ තුල රූපාරම්මනේ. ඒකත් මම. හැබැයි රූපණේ මම කියලා තලු මැරීමකින් ගන්න. ඒක හරි. අනිත් පැත්තෙන් ඇදීලා ගිහිල්ලා. රුප්පණේ කියනකොට මේ අත්තනේවන්ත තමා වෙමි. අන්න රුප්පණේ තමා වෙමි. මේ මම වෙමි.
අය මම වෙමි කියලා තලු මාරනව නෙවෙයි. උපේක්ෂාවෙන් ඉන්නත් පුළුවන්. ඒත් මම වෙමි. උපේක්ෂාවක් Tamanටද නැද්ද? ඒත් මම වෙමි. මම ඉල්ල ගන්න නැති බවින් මම වෙමි. මේ කියලා තියදිලා මම කියලා තියදිලා. දැන් සම්මර්ෂණේ වෙනම එකක්ද? නෑ ඔය යෙදීමමයි සම්මර්ෂණේ. සම්මර්ෂණේ වෙනම එකක් නෙවෙයි. ඔය යෙදීමමයි සම්මර්ෂණේ. වේදනාවත් එහෙම, සංඥාවත් එහෙම, සංකාරයත් එහෙම, විඥානයත් එහෙම. මේ ඔක්කොම තමා. කාටද මේ? ආශ්‍රිතවත් පුතග්ජනෝ. විෂයාකාරයක පැනවීම සම්මර්ෂණේ. ඇයි මේ? යෝනිසෝ මනසිකාරය දන්නේ නෑ. ඒ බුදුවරුන් බුදු පියාණෝ සිකියුව දහමට හික්මීමෙන් අනුගත වුණේ නෑ. සම්මර්ෂණයම තමා කියනකොට විෂයාකාරයේ පැනවිලාද නැද්ද? විෂයාකාරයේම පැනවිලා. රූපණේනෝ විඳීමින්නෝ හඳුනා ගැනීමෙන් සකස් වීමෙන්නෝ දැන ගැනීමෙන් මේ මොකක් යෙදුනත් විෂයාකාරයට සක්කාය දිට්ඨියට අහු වෙලා. ඒ සම්මර්ෂණය තුල රූපං අත්තතෝ සමනුපස්සති යෙදිලා මේ බාහිර දෙයක් මේ වෙනම ගිහිල් කතා කරන්නේ. වේදනාතෝ සමනුපස්සති වෙලා. ඉතින් එතන මේ මම වෙමි වෙලා ඇදීලා ගිහින් සංවේදති. ඊට පස්සේ අපි තමා නෙවෙයි මම නෙවෙයි කියලා අයින් කරනවනේ. අපි ඊට පස්සේ තමා නෙවෙයි මම නෙවෙයි කියලා අයින් කරනවා. දැන් තමා නෙවෙයි මම නෙවෙයි කියන සංඥාවත් සංඥාවෙනුත් විෂයාකාරයකට ඇදලා ගිහිල්ලා නැද්ද? ආවේ හට ගන්නව නැති වෙනව මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අයින් කරනවා. ඒ සංඥාවෙන්ම විෂයාකාරයකට ඇදීලා ගිහිල්ලාද නැද්ද? කොහොමද වැඩි? අද පින්නතුනි යෝනිසෝ මනසිකාරයක් උත්පාදනයේ දාම දකින්න නැතුව මේ දාම පැටලිච්ච නූල් බෝලයක් බවට පත් කරගෙන. ඒ දකින්න ගිහිල්ලා විෂයාකාරයකට ඇදීලා ගිහිල්ලාද නැද්ද? විෂයාකාරයකට ඇදීලා ගිහින් läගගෙන සක්කාය දිට්ඨිය. බින්දි යනවා කැඩි යනවා ඔය මගේ නෙවෙයි මම නෙවෙයි මේ වගේ සත්‍යෝ නෑ පුජ්‍යලු නෑ කියලා ඇදිලා ගිහිල්ලා. කියලා ඒ නිමිත්තෙන් ඇදිලා ගිහිල්ලා සංවේදතියලා. ඒ සංඥාවෙන් ඇදිලා ගිහිල්ලා විෂයාකාරය. සක්කාය දිට්ඨිය වර්ධනයේ සුඛියත්ව වර්ධන වැඩපිළිවෙල. ඒ කවුද? ආශ්‍රිතවත් පුජ්‍යත්වනෝ. ඒ සුතවාරී ශාවක. ඒ කියන්නේ බුදු පියාණන් ධර්මයේ අහපු කෙනා. සබ්‍රාහ්මණචාරින් වහන්සේලා ආර්යයන් වහන්සේලා ඇසුරු කරපු කෙනා. නේ? හික්මිලා උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මැද උන්වහන්සේලාගේම කටයුතු තුල läගගෙන Tamanට සුඛියත්වයක් ලැබෙන්නේ නැති විදියට ඒ වලටම අනුගතලා ඒ අවවාද අනුශාසනා මැදම තමාට තහවුරු වීමක් නොවන විදියට දහම තුල යෙදුන කවුද? සුතවාරී ශාවකය. ඒ සබ්‍රාහ්මචාරින් වහන්සේලා ලැබුණ ධර්මය මොකද්ද? සබ්‍රාහ්මචාරින් වහන්සේලා ලැබෙන්නේ මොන ධර්මයක්ද? සුඛියත් නිරෝධ ධර්මෙනේ. තම තමන්ගේ වනේ ආර්ය ධර්මයේ. අන්න ඒ ධර්මයේ ඇහුව ලැබුණ ඒ ධහම තුල යොමු වෙන අවවාද අනුශාසනා ලැබුණ ඒ මග වඩන අවවාද අනුශාසනා ලැබපු අන්නේ සුතවත් ශාවකයා. අන්න එය න රූපං අත්තතෝ සමනුපස්සති. දැන් අසුතවත් කෙනා රූපං අත්තතෝ සමනුපස්සති කියලා තලු මරන්නේ යෙදීම මේක. සංඥාවෙන් අයින් කරන රූපේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයිමයි කියලා. හැබැයි සංඥාත්තතෝ සමනුපස්සති වෙලා රූපය අයින් කරනකොට සුතවාරී ශාවක න රූපං අත්තතෝ සමනුපස්සති න රූපවත්තාන අත්තාන පච්චුප්පන්නං චයෝ ධම්මේසු න සංහීරති අන්න පස්සති. මොකද්ද? අන්න පස්සති. දැන් මොකද්ද මෙතන වෙන්නේ? ආසුතවත් පුතග්ජනය තුළ රූපණ විඳීම හඳුනා ගැනීම සකස් වීම කියන මේ කන්ද පැනවීම කාරණා සමනුපස්සති න සමනුපස්සති නේ බලන්න ඒ කරුණ න රූපං අත්තතෝ සමනුපස්සති ඒ කරුණ එතකින්ම නොවීම රූපං අත්තතෝ සමනුපස්සති න රූපං අත්තතෝ සමනුපස්සී වීම න වේදනා අත්තතෝ සමනුපස්සති වීම නේ
ඒ කරුණ එතකින් අසෘතවස් ශ්‍රාවකයා තුළ සිදුවීම එතකින්ම සිදු නොවීම මොකද්ද? අන්න පස්සති නසංහීරති. අන්න ඇදීලා යන්නේ. අර එහෙම වෙන්නේ කොහොමද සංහීරති වෙන්නේ? රූපණ විදී මඳුරාගෙන දැන ගැනීම එක සංහීරති නෑ. මොකද්ද සංහීරති නෑ කියන්නේ? එව්ව නෑ. එව්ව තියෙනවා ඒ වලට යන්නේ නෑනේ. එව්ව නෑ. ඒක න රූපං අත්තෝ සමනුපස්සති. මොන පස්සතිද? තත්ත තත්ත විපස්සතිය. පච්චුප්පන්නන්ත ධම්මං විපස්සති. අන්න සොඳුරු දෙකලා වැළීම. කොහොමද? සංහීරති නෑ. ඒ කියන්නේ ඇදීලා යන්නේ මොනවා එක්කද? ගේ දොර බඩු මුට්ටු ඉඩකඩම් එක්කද? නෑ. මිල මුදල් යාන වාහන එක්කද? නෑ. දූ පුතා ස්වාමියා බිරිඳ එක්කද? නෑ. එහෙනම් රූපණ විඳීම් දැන ගැනීම හඳුනා ගැනීම සකස් වීම එක්ක සංහීරති නෑ. ඇදීලා යන්නේ. කවුද මමද? ඉතින් මම ඇදිලා යන්නේ නැත්තම් ඒ ඇදිලා යන්නේ නැති සුඛියත්වෙමනේ. ඒකම සුඛියත්වෙනේ. එහෙනම් මම නැති තැන ඇදිලා යන්නේ එහෙමද? ඉතින් ඒ විග්‍රහයෙන්ම ඇදිලා ගිහින්නේ. ඉතින් සංඥා අත්තතෝ සමනුපස්සතිනේ. සංඥා අත්තතෝ සමනුපස්සතිනේ. නෑ නෑ රූපණ විඳීම් හඳුනා ගැනීම දැන ගැනීම එක සංහීරති නෑ. ඔන්න සොඳුරු හුදෙකලාවේ යැලීම. ඒකෝර බලන්න පින්නතුනි කොච්චර අසාමාන්‍ය නුවණක් ඕනද එතනට අනුගත වෙන්නේ. දැන් මේ විග්‍රහයත් එක්ක බලන්න අපි අද කොතනද ධර්මයේ තුල ඉන්නේ තම තමන් මේ කරුණ දකින්න. ඉතින් ඒ නිසා ධර්මයේ ගැඹුරුයි. එතකොට ඔන්න ඔය තමා පින්නතුනි අතීතේ අනාගතේ පච්චුප්පන්න විපස්සති කියන කාරණාවත් එක්ක සොඳුරු හුදෙකලාවේ ඇලීමේ කෘත්‍යය. සොඳුරු හුදෙකලාවේ ඇලීමේ කෘත්‍යය. සූත්‍රය ඉවරයි. එතකොට අතීතය අනාගතය කියන්නේ මොකද්ද? සොඳුරු හුදෙකලාවේ ඇලීම තුල සිදු නොවීම සිදුවීම. තත්ත තත්ත විපස්සති කියන්නේ සිදුවීම සිදු නොවීම. සිදුවන්නක් නෙමේ සිදු නොවන්නක්. දැන් මොකද්ද අපි තුල ඉස්මතු වෙන්නේ? දැන් අතුලාන්තිම ඇවිල්ලාද නැද්ද? මේක හොයන්න ඕනේ. මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ලෝකෝත්තර සක්කාය නිරෝධ ප්‍රතිපදාවක් නම් ඇහෙන්නේ. ඒක නේද කෘත්‍යය? ලැබෙන එකක්ද? දැන් ලැබුණද මොනවා හරි? ලැබුණද? හැබැයි විතක්ෂණය කරන්නේ නැද්ද? හැබැයි ලැබිලාද? මෙයයි කියලා මොකක් හරි විග්‍රහයකින්. ඉතින් ලැබෙන්නේ නැහැ නේ. සක්කාය නිරෝධ ප්‍රතිපදාව ධර්මයේ නම් ලැබෙන්නේ නැහැ නේ. අනුපලබ්බියමාන ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට අනුපලබ්බියමාන කියලා ලැබුණනේ. ලැබෙන්නේ නැහැ කියලා ලැබිලානේ. පින්නත බුදු පියාණන්සේ ධර්මයේ කියන්නේ වචන පදවල läග ගන්න නම් නෙමෙයි ඈ. නිකනුත් නෙමෙයි. ඒකයි ප්‍රතිපදාවක ලේබල් කරලා ධර්මයේ läග ගන්න එපා. ප්‍රතිපදාව ලැබෙන්නේ නැහැනේ අනුපලබ්බියමානනේ කියලා ලැබෙන්නේ නැහැ කියලා ලැබිලා. ලැබෙන්නේ නැහැ කියලා ලැබිලා ඒක läගගෙන. එයයි ප්‍රතිපදාව කියලා ලේබල් කරගන්නවා. ඊළඟට යදාසකේසු ධම්මේසු ධර්මයේ තුල ස්වයං රාමුකට කොටු වෙනවා. ඒ බව Tamanට හම්බෙන්නේ. ඒකයි මේ කාරණා නිතර නිතර දේශනාව තුල යම් යම් තැන් වලින් ඉස්මතු කරලා කතා කරන්නේ. පින්නතුනි සුඛියත් නිරෝධ ප්‍රතිපදාවක ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේක. ඉතින් මේ කාරණාවටම තමයි අනුගත විය යුත්තේ. මේ කාරණා මානසිකාරකන් සුතාජතා වචසා පරිචා මනසාන පිටකිතා වෙන්න ditthya suppati විද්දා වෙන විදිහට. ඉතින් එහෙම නැතුව පින්නතුනි අද අපි සිල් රකින්නවා, උපාසක උපාසිකා පැවිදි වෙනවා, සමාධි වඩනවා, ධ්‍යාන වඩනවා, බොජ්ජංග සතර සතිපට්ඨාන පටිච්චසමුප්පාද පංච උපාදාන නාම රූප කන්ද මේ හැම දෙයක්ම වඩනවා, දකින්නවා, දන්නවා. ශාසනය හිස්. ශාසනය හිස්. ශාසනය කියන්නේ මේ එකක්වත් නෙමෙයිනේ. ශාසනය කියන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාව.
මේ සිල් රකින්න උපාසක උපාසිකා පැවිදි වෙනවා සමාධි වඩනවා ධ්‍යාන වඩනවා බොජ්ජංග වඩනවා සතර සතිපට්ඨාන පටිච්චසමුප්පාද පංච උපාදාන නාම රූප නීවරණ මෙව්ව පින්න එදා බුදුවරු පහළ වෙන්නත් කලින් තිබ්බ මෙහෙම එකක් නෙමෙයි ශාසනය කියන්නේ. ශාසනය හිස්න. ශාසනය කියන සක්කාය නිරෝධ ප්‍රතිපදාව. ඒක නැතුව මොන දේ කළත් මොන දේ දැනගත්තා ශාසනය හිස් කෙනෙක්. ශාසනය තුල හිස් කෙනෙක්. අර කාරණා පාදක කරගෙන තථාගත ධර්මයේ කෘත්‍යයි වෙන්න ඕනේ. අන්න ශාසනය. අන්න ශාසනය කෙනෙක්. එතනයි ශාසනය කෙනෙක් වෙන්නේ. එතනයි ශාසනය පවතින්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා දරාගන්න. දැන් එතකොට සුන්දර හුදකලාවේ ඇලෙනවා කියන්නේ මොකද්ද? අතීත අනාගත සිදු නොවීම සිදුවීමත් පච්චුප්පන්න චත්ත තත්ත විපස්සති. විපස්සති කියන්නේ සිදුවීම සිදු නොවීමයි. සිදු වන්නක් නෙමෙයි සිදු නොවන්නක්. සුන්දර හුදකලාවේ ඇලීමේ කෘත්‍යය. ඉතින් සූත්‍රයේ අවසානයි. නැවත නැවත අහන්න මේ කාරණා මේ කෘත්‍ය වෙන්න චින්තනය සකස් කරගන්නේ කොහොමද කියන එක බලන්න. අතීතය ගැන විග්‍රහ කරනකොට ඒ විග්‍රහ කිරීමත් එක්ක ඒ අනුම මානසිකාරය දෙන මොකද්ද මේ කියන්නේ? මේ කාරණා ප්‍රායෝගික බුදු පියාණන්සේ ධර්මයේ කියන පින්නතුනි මුල ඉඳන්ම ප්‍රායෝගිකයිනේ. මුල ඉඳන්ම ප්‍රායෝගිකත්වයක්. ප්‍රායෝගිකත්වයක් කියනොත් මානසිකාරයක් හිතිල්ලක් හිතලුවක් සංකල්පයක් නෙවෙයි. අත්විඳීමක් නේ. කෘත්‍රු කෙනෙක් කතා නොකරන අත්විඳීමක්. ඒකනේ ප්‍රායෝගිකත්වය කියන්නේ. අපි මම අත්විඳින්නනේ යන්නේ. ඒකම තමයි ප්‍රශ්නේ. ඒ නිසා මේ කාරණා දරාගෙන මේ ධහමට අනුගත වෙන්න කියන කාරණාව බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් හොඳයි. ඔබටම පේනවා ලෝකෙම වෙනස්ම විප්ලවයකට ගිහින් මේ කොරෝනා වෛරසයක් පැතිරීම යාම නිසා ඒ නිසා මේවා දකින්න මේවා නුවණින් දකින්න ඔබටද මටද තව කෙනෙකුටද මේ මොහොතේද තව මොහොතකින්ද මේ කාරණා උරුම විය හැකියි. අපි එහෙම නොවේවා කියලා ඔබට ආශිර්වාද කරත් පින්නතුනි ඒක කොයි මොහොතක කාට සිද්ධ වෙයිද දන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණෙන් දකින්න වෙන මොකුත් නෙවෙයි. මේ ජීවිතයේ අනීත බව දකින්න. මැරිලා කොහෙද යන්නේ? Taman යන තැනට යමක් කරගත්තද? Taman යන තැනට මඟ පාර සකස් කරගත්තද? එහෙම නැතුව පින්නතර අපි කොයි තරාතිරමක මොන තරම් මුදල් හදල් එක්ක ඔබ කොයි තරාතිරමක කොහොම කෙනෙක් වුණා සමාජයේ ඔබ යන තැනට දෙයක් කරගෙන නැත්තම් මැරිලා පින්නතුනි අපායක പ്രേත ලෝකයක අගු පිලක ලගින බල්ලෙක් නම් වෙන්නේ අසුචි වලක පණුවෙක් නම් වෙන්නේ තිරිසන් ලෝකයක තිරිසන් කෙනෙක් නම් වෙන්නේ පින්නතුනි ඔබ අද කවුරුණත් සංසාරේ අනාථද නාථද ඔබ ඔබෙන් මහලා බලන්න. ඔබ මේ භවයට ලෝකේ රටේ උසස් කෙනෙක් වෙන්න පුළුවන්. සමාජයේ ගමේ උසස් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ධර්මයත් එක්ක ඔබ සංසාර ගමනේ අසරණෙක් නම් අනාථ නම් පින්නතුනි ඔබ ජීවිතයෙන් ප්‍රයෝජන අරන්ද ඔබ ඔබෙන් මහලා බලන්න. ඔබ යන තැනට මොකද්ද කරගෙන තියෙන්නේ? පින්නතුනි පින කියන එක ගෙවිලා ඉවර වෙනවා. ඔබ ධර්මයේ තුල යම් වැඩපිළිවෙලක ගියා නම් ආනීයාභි සංකාර තුල යම් සමාධියක් තුල වැඩපිළි මේ සියල්ල පින්නතුනි කරන කල් විතරයි. ඒ වගේ පින කියන කාරණා ගෙවිලා ඉවර වෙනවා. පින්නතුනි යෝනිසෝ මනසිකාර ප්‍රඥා ප්‍රතිපදාව කියන්නේ පින්නතුනි කරන කල් විතරකුත් නෙමේ ගෙවිලා ඉවර වෙන්නෙත් නෑ. එයමයි කවදා හරි ඒ රැස්වෙන කුසලයේමයි පින්නතුනි සුගති ලෝකවලනේ ඒකාන්ත කාලාන්තරයක් ගිවන්න ආයුෂ ලැබිලා ඒ කාලාන්තරයක් ගැන ඒ තැන්වල සබ්‍රාහ්මචාරි දෙවිවරු ලැබිලා ඒ මාර්ගයට යොමු වෙන්න. ඉතින් අංගුත්තර නිකායේ සූත්‍රවල තියෙන. ඉතින් ඒ නිසා පින්නතුනි එතනට එන්න මේ යෝනිසෝ මනසිකාර ප්‍රතිපදාව සක්කාය නිරෝධ ප්‍රතිපදාව ඉස්මතු වෙන තව තවත් අපි මහා සංඝරත්න ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න. ඔබ මේ ධර්ම දේශනා නැවත නැවත අහන්න. අපිට එක වතාවක් ඇහුවාම එක්ක තේරුණා එක්ක තේරුන්නේ නැහැ. පින්නතුනි ওই දෙකම සක්කාය දිට්ඨිය. තේරුණා සුඛීයත්වේ තේරුන්නේ නැතත් සුඛීයත්වේ. ඉතින් ওই දෙකෙන් එහා එකක් නෙවෙයි. අපි එතනට යන්නේ නැහැ. එක්ක තේරුණා කියලා ඇති කියලා හරි වෙනවා. එක්ක තේරුන්නේ නැහැ කියලා. ඉතින් ওই දෙකම සුඛීයත්වේ තාවුරු කරගෙන ඉවන්න. ඒක නෙවෙයි නෙවෙයි. ඉතින් ඒ කරුණු අවබෝධ කරගෙන මේ ධර්ම මාර්ගයට යෙදෙන්න කියන කාරණාව බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඉතින් හොඳයි අද උතුම් පොයේ දවසක අසුන් පුතාගේ ආරාධනාව පරිදි ඉතින් මේ ධර්ම දේශනා දෙකක් අද කරන්නට යෙදුනේ. ඉතින් ඒ නිසා මේ කාරණා දරා ගන්න. ඉතින්
මේ ධර්ම දේශනාව ඔබ රැස් කරගත්තා වූ සීල කුසල සම්භාර ධර්මයන් ඒ ධර්ම දේශනාව ආරාධනා කර කසුන් පුතාටද ඒ ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට ඒ සලස්වනේ කසුන් පුතාගේ කල්යාණ මිත්‍රයෙක් වන අපේ විදේශගතව සිටින අපේ මහත්මයාටද ඔබ සියලු දෙනාටද මේ රැස් කරගත්තා වූ සීල කුසල සම්භාර ධර්මයන් මේ ගෞතම බුද්ධ ශාසනයෙම මේ භවයේම මේ ප්‍රතිපදාවට අනුගත වෙලා මේ ධර්ම අවබෝධ කරගන්න උපනිශ්‍රයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා අධිෂ්ඨාන ඇති කරගමු. හොඳයි පින්වත් හැම දිනාටම ත්‍රිවිධ රත්නේ පිහිට ආරක්ෂාවම ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.